සාදුකාරයක් පවත්වමු හැම කෙනෙක්ම. නැවතත් වතාවක් සාදුකාරයක් පවත්වමු. නැවතත් වතාවක් සාදුකාරයක් පවත්වමු. තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්නට තෙවරක් নমස්කාර පාඨය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සච්ඡං භනේන කුජ්ජේය දජ්ජප්පස්සම්පියාචිතු ඒතේහි තීහිතානේහි ගච්ඡේ දේවාන සම්තිකේති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික රත්නා උපාසක මෑණියන් ප්‍රමුඛ කරගත් කාරුණික බෞද්ධ පින්වතුනි, අද සන්ධ්‍යා කාලයේ ඔබේ නිවාස ස්ථානයේ ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් මුළු මහත් ලෝක සත්වයා විශේෂයෙන්ම පොදුවේ දේශනා කරන්නට යෙදුන ධර්මයෙන් යම් දහම් කරුණු කිහිපයක් මූලික කරගත්ත ධර්ම දේශනාමය පින්කමක් කුසලයක් සිදු කරගෙන දැනට වසරකට පමණ පෙර මිය පරලොව ගිය ඒ බාලසූරිය මහත්මාණන්ට එවැගේම ඔබේ නමින් මිය පරලොව ගිය ඩේවිඩ් බාලසූරිය පියතුමන්ට, ඉන්දික බාලසූරිය පුතණුවන්ට, එවැගේම මේලිස් බාලසූරිය වැඩිමහල් සහෝදරයාට ඇතුළු කරගත් මියගිය ඥාතීන්ට පින් දීමේ ප්‍රාප්ති දානමය පින්කමක් කුසලයක් ඔබේ නිවාස ස්ථානයේ සිද්ධ කරගන්නට, ඒ අරමුණෙන් තමයි බුදුරජාණන් වහන්සේ විසින් උගන්වන සියලුම දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමක් කරගන්නට අවශ්‍යයි කියලා ඔබ කල්පනා කරගත්තේ. අපි ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සබ්බ දානං ධම්ම දානං ජිනාති, සබ්බං රසෝ ධම්ම රසෝ ජිනාති, සබ්බං රතින් ධම්ම රතින් ජිනාති. මේ කරුණු තුනේදී බුදුහාමුදුරුවෝ උගන්වන්නේ මේ ලෝකයේ තියෙන වැදගත් කරුණක් ගැන. ඒ තමයි අපිට පුළුවන්කම තියෙනවා විවිධ දානයන් දෙන්න. සත්තුන්ට දෙන්න පුළුවන්, ඒ වගේම දුගී මගී යාචකාදීන්ට දෙන්න පුළුවන්, භික්ෂුන් වහන්සේට දෙන්න පුළුවන්, ඒ වගේම බුදුහාමුදුරන්ට බුද්ධ පූජා වශයෙන් දෙන්න පුළුවන්, දෙවියන්ට දෙන්න පුළුවන්, අමනුෂ්‍යයන්ට දෙන්න පුළුවන්. මේ ඕන කෙනෙක්ට දෙන්න අපිට පුළුවන්කම තියෙනවා. දන් දෙන්න පුළුවන්. මේ දානය කියන එකේ උගන්වනවා බුදුදහම තුල කොටස් තුනක් තියෙනවා කියලා. දානයක තියෙනවා කොටස් තුනක්. අපි බොහෝ වශයෙන් පාවිච්චි කරන්නේ එක කොටසක් විතරයි. ඒ කිව්වේ දානයේ ප්‍රධාන කොටස් තුන තමයි ආමිෂ දානය, ප්‍රතිපත්ති දානය සහ ස්තුති දානය කියන එක. මේ දාන අතරින් අපි දෙන්නෙම ආමිෂ දානය විතරයි. ආමිෂය කියලා කිව්වේ ආහාර පාන, ඇඳුම් පැළඳුම්, යාන වාහන, මිල මුදල්, භෞතික වස්තු, අපි ළඟ තියෙන බාහිරව තියෙන මොන දේ දුන්නත් කාට හරි සතෙකුට හරි ඒක හඳුන්වන්නේ ආමිෂ දානයක් කියලා. මොකද එයාගේ ජීවිතය පවත්වාගෙන යන්න එයාට උපකාරී වෙන දෙයක් හින්දා අපි දෙන්නෙම මේ දානය. ඒකට මේ දාණය අපිට දෙන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. මේ දාණයත් අපිට දෙන්න පුළුවන් ක්‍රම දෙකක් බුදුහාමුදුරු ගන්නනවා. අනුග්‍රහ බුද්ධියෙන් දෙන්න පුළුවන් සහ පූජා බුද්ධියෙන් දෙන්න පුළුවන් කියලා. අනුග්‍රහ බුද්ධියෙන් දෙනවා කියන්නේ කාට හරි කෙනෙක්ට අනේ පවුනේ මේ කෙනාට වැදගත් වෙයි නේද, අවශ්‍ය වෙයි නේද කියලා හිතලා උදව්වක් විදිහට, උපකාරයක් විදිහට අපි ළඟ තියෙන දෙයක් දෙනවා නම්, පරිත්‍යාග කරනවා නම් ඒක බුදුහාමුදුරුවෝ ගන්නනවා අනුග්‍රහ බුද්ධියෙන් දෙනවාය කියලා. ඒකට සතා සිව්පාවට, දුගී මගී යාචකාදීන්ට, හිතවතුන්ට, අසල්වාසීන්ට මේ දෙන හැම දෙයක්මයි වෙන්නේ අනුග්‍රහ බුද්ධියෙන් දීමට.
ඔය දාණය අපි දෙනවා. අපිට දෙන්න පුළුවන්. ඊළඟ දාණය තමයි පූජා බුද්ධියෙන් දෙනවා. පූජා කරනවා කියන ආකල්පෙන් දෙනවා. ඒක දෙන්නේ අනේ පවුනේ කියලා නෙවෙයි. අනේ යට වැදගත් වෙයි කියලා නෙවෙයි. තමන්ගේ මෙලොව පරලොව ජීවිතවලට පින් බලාපොරොත්තුෙන් තමයි මේක දෙන්නේ. මෙලොව ජීවිතයට සහ පරලොව ජීවිතයට. පින අපේක්ෂා කරගෙන පූජා කරනවා කියන ආකල්පෙන් යම් දෙයක් දෙනවා නම් ඒක බුදුහාමුදුරන්ට වෙන්න පුළුවන්. ඒ වගේම භික්ෂුන් වහන්සේට වෙන්න පුළුවන්. වෙනත් පිරිසකට වෙන්නත් පුළුවන්. පූජා කරනවා කියන ආකල්පෙන් දෙනවා නම් ඒක අයිති වෙන්නේ පූජා බුද්ධියෙන් දන් දීමට. මේ දෙකම බුදුහාමුදුරු ගන්වන්නේ ආමිස දානයක් කියලා. ආමිස දාන. ඔබ නිරන්තරයෙන් දෙන දානය ආමිස දානය. හැබැයි බුදුහාමුදුරු ගන්නනවා මේ දානයට වඩා කුසල් ලැබෙන පින් සිදු වෙන තව දානයක් තියෙනවා. මොකක්ද? ස්තුති දානය. දීලා තියනවාද? ස්තුති දානය දන්නවද දෙන්න? දන්නවා. හැබැයි අවබෝධයක් නැහැ. ඔබ දෙනවා. හැබැයි පුරුද්දට. ස්තුති දානය කිව්වේ කවුරු හරි කෙනෙක් අපිට උදව් කරාට පස්සේ ස්තුති කියන වචනය කියන එකක් දානයක්. අපිට කවුරු හරි උදව් කළා නම් උදව් කරපු කෙනාට ස්තුති කියන වචනය කියන එකක් දානයක් විදිහට උගන්වන්නේ. ඒකත් ලොකු දානයක්. ආහාර පාන දෙනවට වඩා වටින දානයක් ලෝක. ඇයි? කළගුණ සැලකීමක්. කළගුණ සැලකීමක්. බුදුහාමුදුරු ගන්නනවා කේවලා භේසා භික්ඛවේ සප්පුරිස භූමි යදිදං කතඤ්ඤුතා කතරේදිතා කියලා. මේ ලෝකේ සත්පුරුෂයාගේ තියෙන්නේ ගුණාංග දෙකයි. සත්පුරුෂයෙක් වෙන්න බලපාන්නේ කරුණු දෙකයි. එකක් තමයි කතඤ්ඤුතා තමන්ට කරපු උදව්ව මතක තියාගෙන ඉන්නවා. කවුද? සත්පුරුෂයා. මතක තියාගෙන ඉන්නව විතරක් නෙවෙයි කත වේදිතා ප්‍රත්‍යුපකාර කරනවා. කළගුණ සලකනවා. සත්පුරුෂයා. තමන්ට කරපු උදව්ව මතක තියාගන්නවා සහ ඒකට උදව් කරනවා. අන්න අපිට කරපු උදව්වට අපිට දෙන්න පුළුවන් වටිනාම දානයක් තමයි උදව්වක් තමයි ස්තුති කියන වචනය පාවිච්චි කරලා යාගේ හිත සනසන එක. ආමිස දාණයෙන් කරන්නේ බාහිර දෙයක් දෙන එක. හැබැයි ස්තුති දාණයෙන් කරන්නේ වචනයක් දෙන එක. ස්තුති කියන වචනය විතරක් නෙවෙයි පින් සිද්ධ වේවා කියන වචනේ කිව්වත් ඒකත් අයිති ගණේටමයි. වචනයෙන් දෙන දාණය ස්තුති දාණය කියලා ගන්නවා. ඒතර බලන්න මේ දාණය අපිට දෙන්න පුළුවන් ළඟම තියෙනවා. හරිම ලේසි. ඇයි? පියදමක් නැහැ. හරිම ලේසි. හැබැයි අපි දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. සමහරු දෙනවා හිතින් නෙවෙයි. කියන්න ඕනවට කියනවා මිසක් හිතින් දෙන්නේ නැහැ. එහෙම බෑ. අවංකව අපිට පුළුවන් නම් මේ වචනය කෙනෙක්ට කියලා උදව්වක් කරන්න. එයාගේ හිත සනසන්න අන්න ඒක ස්තුති දානයක් බවට පත් වෙනවා. එකන් කිව්වට බෑ. අවංකව කියන්න ඕනේ. අවංකව හිතින් එන්න ඕනේ මේ වචනය. හැමෝටම hina වෙන්න බෑනේ නේද? hina වෙන්න පුළුවන්. හැමෝටම hina වෙන්න බෑ. ඇයි? සමහරව hina වෙන්න බොරුවට. ඇත්තට hina වෙන්න බෑනේ. ඒ වගේ තමයි ඇත්තට ස්තුති කියන්නත් බෑ. හිතේ මානය තියෙනවා නම්, හිතේ ඊර්ෂ්‍යාවක් තියෙනවා නම්, හිතේ තරහක්, ක්‍රෝධයක්, පරිගැනීමේ අදහසක් තියෙනවා නම් ස්තුති කියන වචනය කියන්න පුළුවන්, අවංකව කියන්න බෑ. එයාගේ හිතේ මෛත්‍රියක් තියෙන්න ඕන. ඒ වගේම එයාගේ හිත නිහතමානී වෙන්න ඕන. මේ ස්තුති කියන වචනේ අවංකව කියන්න. අන්න නිහතමානීකමයි මෛත්‍රියයි තියාගෙන කවුරු හරි කෙනෙක් ස්තුති කියන වචනය පාවිච්චි කරනවා නම් බුදුහාමුදුරු ගන්නනවා අර දානවලට වඩා පිනක් කුසලයක් ලැබෙනවා කියලා. ස්තුති දාණය. මීටත් වඩා පින් ලැබෙන දානයක් තියෙනවා. ඒ මොකක්ද? ප්‍රතිපත්ති දාණය. ඒ වියදමක් කියන්නේ ප්‍රතිපත්ති දාණය. ප්‍රතිපත්ති දාණය කිව්වේ කාට හරි කෙනෙක්ට හොඳ මඟ පෙන්වලා දෙනවා කියන එක. අපි හොඳ මඟ යන ගමන් තව කෙනෙක් වරදින් මුදවා ගන්න එක කියනවා ප්‍රතිපත්ති දානයක් කියලා.
මේ දාන දෙකම වටිනවා දෙන්න වෙන්නේ වචනයෙන් විතරයි. අතින් දෙන්න බෑ. පරිත්‍යාගයක් කරන්න බෑ. හැබැයි වචනේනුයි දෙන්න තියෙන්නේ. වචනයෙන් දෙන්න තියෙන්නේ. ලේසි. අනිත් දානේ දෙන්න, ගෙදරක දානයක් දෙන්න නම් සමහර ලාවට ලක්ෂ ගාණක් වියදම් වෙනවා. 19කට 19කට දානයක් දෙන එක ලේසි වැඩක් නෙවෙයි වර්තමානයේ නේද? ලොකු වියදමක් යනවා. බලන්න මේ දාන දෙන්න එච්චර මහන්සියක් වෙන්න ඕනේ නැහැ. ලේසි පිනත් වැඩි. පිනත් වැඩි. ලේසි. හැබැයි අපි දෙන්නේ නැහැ. දන්නේ නැහැ. ප්‍රතිපත්ති දානය. කවුරු හරි කෙනෙක් සත්තු මරනකොට අපිට පුළුවන් නම් කියන්න සත්තු මරන්න එපා කියලා. යාව සත්තු මරණකින් වළක්වා ගන්න පුළුවන් නම් අන්න අපි ප්‍රතිපත්ති දානයක් දුන්නා. හොරකම් කරන කෙනෙකුට කියන්න පුළුවන් නම් හොරකම් කරන්න එපා කියලා. එයා හොරකමෙන් මුදව ගන්න පුළුවන් නම් අන්න අපි ප්‍රතිපත්ති දානයක් දුන්නා. බොරු කියන මිනිස්සෙකුට බොරු කියන්න එපා කියලා කියන්න පුළුවන් නම් අන්න අපි ප්‍රතිපත්ති දානයක් දුන්නා. මත්පැන් පාවිච්චි කරන මිනිස්සෙකුට මත්පැන් බොන්න එපා ඕකේ ප්‍රතිඵල මෙහෙමයි කියලා දෙන්න පුළුවන් නම් අන්න අපි ප්‍රතිපත්ති දානයක් දුන්නා වෙනවා. කේලම් කියන මිනිස්සයාට, හිස් වචන කතා කරන මිනිස්සයාට, හොරමරකම් කරන වංචා වැඩ කරන මිනිස්සයාට ඒක කරන්න එපා කියලා අපිට කියන්න පුළුවන් නම් වචනේ එයාගේ වරදින් මුදවන්න උත්සාහ කරන්න පුළුවන් නම් ඒක අයිති වෙන්නේ මෙන්න මේ ප්‍රතිපත්ති දානය කියන කොටසට. අන්න බුදුහාමුදුරුවෝ ප්‍රතිපත්ති දාන කොටසටම අයත් කරනවා මොකක්ද? බණ කියන එක. බණ කියන එක ප්‍රතිපත්ති දානයක්. ඒ නිසායි බුදුහාමුදුරුවෝ දේශනා කළේ සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතර ධර්ම දානය දිනනවා. උතුම් වෙනවා කියලා. සියලු දානයන් අතර සංඝිකව දුන්නත්, බුදුහාමුදුරුවන්ට දුන්නත්, දෙවියන්ට දුන්න මේ කාට දුන්නත් ඒ සියලුම දානයන් පරදිනවා ධර්ම දානයත් එක්ක, බණ කියන එකත් එක්ක. හැමෝටම බණ කියන්නත් බෑනේ නේද? හැමෝටම කියන්නත් බෑ. ඒ කියන්නේ ආම්දුරුන්ට නෙවෙයි ඔක්කොටම කියන්න බෑ. දුටුගැමුණු රජුගේ දවසක් හිතුවා කියනවනේ බණක් කියන්න ඕන කියලා. දුටුගැමුණු රජුගේ පන්සලට ගිහිල්ලා දාන ගැන ඉගෙන ගන්නකොට රහතන් වහන්සේලා මතක් කරනව රජුරවන්ට රජතුමනි සියලුම දානයන් අතර උතුම්ම දාන ඔබ දීලා නැහැ. ඔබ දන් දෙනවා. සියලු දානයන් අතර උතුම්ම දාන දෙන්නේ නැහැ. රජුරව මොකක්ද? ඒ දානේ මොකක්ද? මන් දන්නේ නැහැ නේ. බණ කියන එක. බණ කියන්න පුළුවන් නම් ඒක තමයි උතුම්ම දානය කිව්වා. දුටුගැමුණු රජුට කිව්වා හරි. ආයෙත් මමත් බණක් කියන්නම් කිව්වා. එතකොට ඒ දානෙත් දුන්න වෙනවනේ. හරි මං කියන්නම් කිව්වා. එහෙම කියලා ධර්මාසනයක් ලෑස්ති කරා, බණ කියන්න ආසනයක් ලෑස්ති කරා. කොහෙද? ලෝවා මහා ප්‍රාසද ස්ථානේ අද තියෙනවා. නටමුන් තියෙනවනේ ඒකේ ධර්මශාලාවේ. ශාලාවේ ආසනයක් ලෑස්ති කරලා රහතන් වහන්සේලාත් ඇවිල්ලා පැත්තක වැඩ ඉන්නව බණ අහන්න. රටේ ජනතාවත් පැත්තකින් ඇවිල්ලා ඉන්නව බණ අහන්න. එහෙම ඉන්නකොට රජුරෝ නගිනව ධර්මාසනයේට. ධර්මාසනේ වාඩි වෙනවා. වාඩි වෙලා රජුරෝ ලෑස්ති දැන් බණ කියන්න. කාටද? රහතන් වහන්සේලාට. සහ බණ අහන්න ආපු අනිත් අයට. රහතන් වහන්සේලාත් ඉන්නවා. බණ කියන්න ලෑස්ති. වචන දෙකයි. ඉතින් එහාට කිව්වේ නැහැ. ඇයි? දන්නේ කියන්න බෑ. උත්සාහ කරා බලාගෙන හිටියා කියාගන්න බෑ. බැරිම තැන නැගිටලා ගියා. ගිහිල්ලා කිව්වා බණ කියන එක නම් මට පුළුවන් වැඩක් නෙවෙයි කියලා. බණ කියන්න හරි අමාරුයි. බොරු කියන්න පුළුවන්, බණ කියන්න අමාරුයි. බොරු කියන්න ලේසි නෑ. ධර්මය කියලා බොරු කිව්වොත් ඒක ඊට වඩා බරපතල පාපයක් වෙනවා. ඒ සියලු දානයන් අතර උතුම්ම දානේ ධර්ම දානය නම් ඒ වෙලාවේ බොරු කිව්වොත් ලොකුම පාප කර්මෙත් ඒක වෙනවා. රජුරුවක දන්නවා. ඒ නිසා බොරු කියන්නත් බෑ. අනික ඉන්නේ රහතන් වහන්සේලා බොරු කිව්වොත් මාට්ටු වෙනවා. නැගිටලා ගියා.
මට කියන්න බෑ කියලා. මම කියන්න ආවේ ධර්ම දාණය ඔක්කොටම දෙන්න බැරි නිසා තමයි ඔබ ඔබේ ආරාධනයෙන් බණ කියවන්නේ. ඔබට කියන්න බැරි නිසා ඔබ කරන දේ තමයි කියවනවා. ධර්මය කියන්නේ ඔබේ ආරාධනාව නිසා. ඒ නිසා මේකේ පින අයිති වෙන්නේ කාටද? ආරාධනා කරපු අයට. මම කියන කැත්ත. මම කියන්නේ ආරාධනා කරපු හින්දා. එහෙනම් අයිතිය කාටද යන්නේ? ආරාධනා කරපු අයට. ඒත් සියලු දානයන් අතර උතුම්ම දාණය තමයි ඔබේ නිවසේ සිද්ධ වෙන්නේ. ඔය වගේ අනිත් දානක් දෙන්න පුරුදු වෙන්න. කෙනෙක් වරදක් කරනකොට වරදින් මුදවන්න උත්සාහ කරන්න. දැන් දන්නවා ඒක තමයි තියෙන ලොකුම දාණය, ප්‍රතිපත්ති දාණය. ඕක බුදුහාමුදුරුවෝ අනිත් පැත්තට කියනවා ප්‍රතිපත්ති පූජාව කියලා. බුදුහාමුදුරුවන්ට කරන්න තියෙන ලොකුම පූජාවක් ප්‍රතිපත්ති පූජාව. ඇයි? බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වුණේ ආහාර පාන පිළිගන්න නෙවෙයි. අද දහස් ගණන් ආහාර පාන පූජා කරාට බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වුණේ යෝගට නෙවෙයි. ලක්ෂ ගණන් පහන් පූජා ලබන්න නෙවෙයි. ලක්ෂ ගණන් හඳුන්කුරු පුච්චල දාන්න නෙවෙයි බුදු කෙනෙක් පහළ වුණේ ලෝකෙට. කරන්න එපා කියන එක නෙවෙයි, කරන්න අවබෝධයෙන් කරන්න. පහළ වුණේ ඒකට නෙවෙයි. ආහාර පාන විසි කරන්න නෙවෙයි බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණේ. බුදු කෙනෙක් පහළ වුණේ මිනිස්සුන්ට වරද මොකක්ද, හරි දේ මොකක්ද කියලා දෙන්න. සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ. ඔක තමයි බුදු කෙනෙක්ගේ පරමාර්ථය. හරි දේ හරි විදිහට පෙන්වලා දෙන්න සහ වැරදි දේ වැරදි කියලා පෙන්වලා දෙන්න තමයි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. බුදුහාමුදුරන්ගේ අරමුණ ඒක. අන්න ඒ නිසා බුදුහාමුදුරුවන්ට අපි ඔය ආහාර පාන පූජා කළාට, බුදුහාමුදුරුවන්ට මලක් පහනක් හඳුන් කූරක් පූජා කළාට ඊට වඩා පිනක් අපිට එනවා බුදුහාමුදුරුවෝ උගන්වපු පාරේ යනවා නම්. තව කෙනෙක් යවනවා නම් ඊට වඩා පිනක්. ඒක අයිති වෙන්නේ ප්‍රතිපත්ති පූජාවට. ආමිස පූජාව කියන්නේ ආහාර පාන පූජාව. ප්‍රතිපත්ති පූජාව කියන්නේ බුදුහාමුදුරුවන්ගේ මාර්ගයේ යනවා කියන එක. ඒතර පන්සිල් ගන්න එක ප්‍රතිපත්ති පූජාවක්. අටසිල් ගන්න එක ප්‍රතිපත්ති පූජාවක්. නවාංග සීලය සමාදන් වෙන එක ප්‍රතිපත්ති පූජාවක්. ආජීව අෂ්ටමක සීලය සමාදන් වෙන එක ප්‍රතිපත්ති පූජාවක්. දසසිල් ගන්න එක ප්‍රතිපත්ති පූජාවක්. ඒ විතරක් නෙවෙයි. බණ කියන එක, බණ අහන එක, බණ භාවනා කරන එක, මේ ඔක්කොම අයිති වෙන්නේ මොනවටද? ප්‍රතිපත්ති පූජාවට. අනුශාසනා කරන එක අයිති වෙන්නේ ප්‍රතිපත්ති පූජාවට. මේවා තමයි ලොකුම පින්කම්. හැබැයි අපි කරන්නේ නැත්තේත් ඕවා. අඩුවෙන්ම කරන්නේ ඕවා. පන්සිල් ගන්නවා. ඇයි ගන්නෙ? නිත්‍ය සීලය, පංච සීලය චාරිත්‍රානුකූලව සමාදන් වෙනවා. එහෙමනේ පන්සිල් ගන්න අපි නේද? ඒක ප්‍රතිපත්ති පූජාවක් වෙන්නේ නැහැ. අපි ගන්න පන්සිල් ප්‍රතිපත්ති පූජාවක් වෙන්නේ නැහැ. චාරිත්‍රානුකූලවයි අපි පන්සිල් ගන්නෙ. උවමනාවකට නෙවෙයි. රකින්න නෙවෙයි. ඒ නිසා ඒක ප්‍රතිපත්ති ගණයට වැටෙන්නේ නැහැ. ඒක අයිති වෙන්නේ රැවටීමට. මිත්‍යා දෘෂ්ටි ගණයට යන්නේ. මිත්‍යා දෘෂ්ටිය. රැවටිලා. මෝහය කියලා බුදුදහමේ කියනවා. අකුසලයක් කියලා. මෝඩකම. මරණ අපි මේ දැන ළඟ තියාගෙන වටිනා සම්පත් පාවිච්චි කරනවා වැරදියට. ඒකලා කියනවා අනේ බුදුදහම විනාශ වෙනව නේද කියලා. කවුද විනාශ කරන්නේ? අපිමයි. ඒකෙන් මම ඇඟිලි දික් කරන්නේ ඔබට විතරක්, දෙපක්ෂයම. වික්ෂණ වහන්සේත් වගේ කියන්න ඕන, ගිහි පාර්ශවයත් වගේ කියන්න ඕන. දෙපාර්ශවයම එකතු වෙලා දහම විනාශ කරන ගමන් ඇඟිල්ල දික් කරනවා අනිත් පිරිසට, අනිත් ආගම් වලට. එයාලා තමයි දහම විනාශ කරන්නේ කියලා. නෑ, අපිමයි විනාශ කරන්නේ. ඒකයි ඇත්ත. මේ පන්සිල් ප්‍රතිපත්තිය අපිට පුළුවන් නම් අවංකව රකින්න. අවංකව පන්සිල් ගන්න අපිට පුළුවන් නම් කොච්චර වටිනවද? ගිහියාගේ නිත්‍ය සීලය, පංච සීලය කියලා බුදුහාමුදුරු කියන්නේ. බුදුදහමේ සිල්පද කීයක් තියෙනවද?
මේ පහක් තෝරලා දීලා තියෙන්නේ. ඔබ දන්නවද? සිල් කීයක් තියෙනවද හිතනවද? බුදුදහමේ. මම අර කලින් කිව්වේ පහක් ගැන. ඔබ අහලා තියෙන ඔච්චරයි. පන්සිල් අහලා තියෙනවා. අට සිල් අහලා තියෙනවා. ඒ කියන්නේ පන්සලේ පොය දවසේ සමාදන් වෙන්නේ. ඒ අට සීලය අහලා තියෙනවා. සමහරු ආජීව අෂ්ටමක සීලය අහලා තියෙනවා. දන්නේ නැහැ. නවාංග සීලය කියලා එකක් තියෙනවා සමහරට අහලම නැතුව ඇති. දස සීලය කියලා එකක් තියෙනවා. පැවිදි දස සීල සහ ගිහි දස සීල කියලා දෙකක්. පැවිදි වෙනකොට ගන්න එක වෙනයි කියලා. උපසම්පදා සීලය කියලා තියෙනවා 220ක්. ඒකෙම තව කොටසක් තියෙනවා 227ක්. කුඩා අණු කුඩා වශයෙන් කැඩි කැඩි යනවා කීයක්ද? කෝටියක්. සූක්ෂම වශයෙන් කැඩලා යනවා කෝටි 9ක්. බුදුදහමේ සිල්පද උගන්වනවා කෝටි 9ක්. සිල්පද කෝටි 9කින් ඔබට කීයක් දුන්නද? බුදුහාමුදුරු කීයක් දුන්නේ? 5යි. කෝටි 9කින් 5ක් දීලා ඒ 5 රකින්න බැරි නම් ඔබේ බෞද්ධකම ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඔබේ උපාසකත්වයේ ගැන ප්‍රශ්නයක් තියෙනවා. කෝටි 9කින් 5ක් දීලා ඒ 5 රකින්නත් බෑ. මේ දීලා තියෙන ලේසිම 5. ලේසිම 5 දීලා තියෙනවා. අමාරු ටික කඩලා අයින් කරලා ලේසිම 5ක් දීලා තියෙනවා. ඒක රකින්නත් බෑ. කොහොමද ඔබ බුද්ධ පූජා තියන්නේ? පුළුවන් තියන්නේ? බෑ, ඔබට අයිතියක් නෑ. නිවැරදි බෞද්ධකමක් නැති කෙනෙක් කොහොමද බුද්ධ පූජාවක් තියන්නේ? කොහොමද පින් කරන්නේ? මාර කලින් කිව්වේ රැවටෙනවා. පින් කරනවා කියලා රැවටෙනවා. සිල් රකින්නවා කියලා රැවටෙනවා. රැවටෙන්න මෝහය නැත්තම් මෝඩකම වැඩි වෙනවා. මිත්‍යා දෘෂ්ටි වැඩි වෙනවා. අද වෙලා තියෙනෝක. බෝධිය බුදුහාමුදුරුවෝ පාවිච්චි කරේ මොකටද? අතාරින්න. අපි පාවිච්චි කරන්නේ මොකටද? ඉල්ලන්න. නේද? බෝධිය බුදුහාමුදුරුවෝ පාවිච්චි කරේ අතාරින්න. අපි මොකද කරන්නේ? බෝධියෙන් ඉල්ලනවා. බුදුහාමුදුරුවෝ මතක් කරන දෙවියන්ට පින් දෙන්න. අපි දෙවියන්ට පූජා වට්ටි දෙනවා. එහෙම නෙනේ. දෙක විරුද්ධයි නේද මේ දෙක? අතාරින්න කියපු තැනින් ඉල්ලනවා, පින් දෙන්න කියපු අයට ආහාර දෙනවා. පින් දෙන්න කියපු අයට. දෙක විරුද්ධයි. සම්පූර්ණ විරුද්ධයි. ප්‍රතිඵලය මොකද්ද? රැවටෙනවා. රැවටිලා ඉන්නේ. අපි හිතනවා ඒක වෙනවා කියලා. හැබැයි ඒක වෙන්නේ නැහැ. 100ක් ගන්න තියෙන එකක් අරන් අපි හිතනවා හරි මට 100ම හම්බුණා කියලා. මුහුදේ අයිනට ගිහිල්ලා අපි හිතනවා මුළු මුහුදම මම දැක්කා කියලා. බුදුහාමුදුරු මතක් කරන සමහර ඔය වගේ රැවටෙනවලු. යතාපි රහදෝ ගම්භීරෝ විප්පසන්නෝ වනාවිලෝ. ඒවං ධම්මානි සුත්වාන විප්පසීදන්ති පණ්ඩිතා කියලා බුදුහාමුදුරු ගන්නනවා. කෙනෙක් යනවලු මුහුද අයිනට ගිහිල්ලා බලනවලු වටපිට මුහුද පේනවා. රැළ පේනවා. එයා හිතනවලු මේක තමයි සම්පූර්ණ මුහුද මෙච්චරයි. ආයේ මුහුද කිසිම දෙයක් නැහැ. රැළක් තියෙනවා. රැළ ඇවිල්ලා හැප්පෙනවා. වතුර නිල් පාටයි. ඔය මාළු 4-5 දෙනෙක් ඉන්නවා. පෙරලා ඉන්න මාළු අඩුයිනේ. 4-5 දෙනෙක් ඉන්නවා. එයා හිතනවා මේක තමයි මුහුද. හරිද? එයා මුහුද දැකලා තියෙනවද? මුහුදි දශමයයි දැක්කේ. මුහුදේ දශමය දැක්කේ. මොකද සාරභාර වස්තුවක් නේ මුහුද කියන්නේ. මුලක් හොයන්න බෑ, මැදක් හොයන්න බෑ, අගක් හොයන්න බෑ. එහෙම එකක මුල්ලකට ගිහිල්ලා චුට්ටක් බලලා යා හිතුවා මේක තමයි මුහුද. බුදුහාමුදුරු මතක් කරනවා ධර්මයත් හරියට මුහුදක් වගේ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මුහුදක් වගේ. ඒ මුහුදේ මුල්ලකට ගිහිල්ලා සමහරව හිතනවලු මම ධර්මය දැක්කා. මම ධර්මය අවබෝධ කරගෙන ඉවරයි. මම දන්නවා. සමහර විතනවලු මුල්ලකට ගිහිල්ලා. දැකලා තියෙන කොච්චරයිද? රැළයි, පාටයි, වතුර ටිකකුයි, මාළු ටිකකුයි, වෙරළයි විතරයි.
වෙන මොකුත් දැකලා නැහැ. ඕන කොරල් පරඩෙක්කුත් දකිනවා. පෙරලයින තිබ්බොත්. ඔච්චරයි. හැබැයි යා මුහුදේ ලස්සන කොටස් එකක්වත් දැකලා නැහැ. මුහුද ලස්සනයි වගේම භයානකයි. ලස්සනයි. ඒ වගේම භයානකයි. එයා ඒක දන්නේ නැහැ. වෙරළේට මිනිස්සයා හිතනවා කිසිම භයානකත්වයක් නැහැ. ඒක ගැඹුරුත් නැහැනේ. වෙරළයින එච්චර ගැඹුරු නැහැ. බය වෙන්න දෙයක්වත් නැහැ. මුහුද ටික මැදට යන්න රැළ මොකද වෙන්නේ? රැළ අඩු වෙනවා. රැළ තියෙන්නේ වෙරළට වෙන්නනේ. මැදට වෙනකොට අඩු වෙනවා. රැළ අඩුයි. නිසංසලයි. මුහුදේ මැද රැළ අඩු වෙලා. හැබැයි හිටපු ගමන් මුහුදේ වෙරළ වගේ නෙවෙයි ඊට වඩා දරුණු රැළ එනවා. හිටපු ගමන් භයානකයි. ලස්සනයි භයානකයි. මුහුදු වෙරළ ගැඹුර අඩුයි. හැබැයි මුහුදේ මැදට යන්න ගැඹුර වැඩි වෙනවා. මුහුදේ වෙරළ රැළ විතරයි. මුහුදේ මැදට යන්න ගස් කොළන් තියෙනවා. මුහුදේ මැද ගස් කොළන් තියෙනවා. මුහුදු පැලෑටි තියෙනවා. හරි ලස්සනයි. ලස්සන මාළුවෝ ඉන්නවා. ලස්සන සත්තු ඉන්නවා. හැබැයි ඒව බලන්න යනකොට දිය රැල් වලට අහු වෙනවා. දිය රැල් තියෙනවා. පේන්නේ අහු වෙනවා. ලස්සනයි ගැඹුරුයි. කිමිදෙන්න දන්න මිනිස්සයා ඔය ඔක්කොගෙම බේරිලා කිමිදිලා ලස්සන බලනවා. අර වෙරළේ හිටපු මිනිස්සයා මේකක්වත් දකින්නවද? මේකක්වත් දකින්නවද? නැහැ, දන්නේත් නැහැ. බුදුහාමුදුරු මතක් කරනවා ඔය ධර්මය දන්නවා කියලා හිතන බහුතරයක් වෙරළේ ඉඳන් තමයි කෑ ගහන්නේ කියලා. වෙරළේ ඉඳන් කෑ ගහනවා. අපි බෞද්ධයෝ කියලා කෑ ගහනවා. අපිටත් ඕකයි වෙලා තියෙන්නේ. අපි බෞද්ධ කියලා හිතාගෙන වෙරළේ අයිනේ ඉඳලා කෑ ගහනවා මම බුදුදහම දැක්කා කියලා. හැබැයි තමන්ගේ බෞද්ධකම ගැන ප්‍රශ්නයක් තියෙනවා. තමන්ගේම බෞද්ධකම ගැන ප්‍රශ්නයක් තියෙනවා තමන්ට. එහෙම නැද්ද? එම එක ප්‍රශ්නයක් කිව්වා. කෝටි 9කින් 5ක් දීලා 5 රකින්න බැරි නම් බෞද්ධකමක් තියෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් වුණ දුන්නා. තමන්ගේ බෞද්ධකමට ප්‍රශ්නයක් ඇවිල්ලා දැන්. එකක්. මම තව ප්‍රශ්නයක් කියන්නම්. බුදුහාමුදුරුවෝ ගන්නනවා උපතින් කෙනෙක්ට උසස් වෙන්නත් බෑ පහත් වෙන්නත් බෑ කියලා. එහෙනම් උපතින් කෙනෙක්ට බෞද්ධ වෙන්නත් බෑ අබෞද්ධ වෙන්නත් බෑ. අපි බෞද්ධ වෙලා තියෙන්නේ උපතින්. අන්න එහෙනම් අපි බෞද්ධකමට දෙවෙනි ප්‍රශ්නයත් ආවා. උපතින් බෞද්ධ වෙන්න පුළුවන්ද බැරිද? බෑ. හැබැයි අපි බෞද්ධ වෙලා තියෙනවා. උපතින් උපැන්න සාධකේ තියෙනවා. උපතින් වෙලා තියෙනවා. එහෙනම් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නෙට උත්තර තියෙනවද? නෑ නේ. තුන්වෙනි ප්‍රශ්නය. අපි බුදුදහම පාවිච්චි කරනවානේ, වඳිනවානේ, පුදනවානේ. මම අහනවා බුදුදහම කියන්නේ මොකක්ද කියලා. ඔබ දන්නවද බුදුදහම මොකක්ද කියලා? දන්නවද? ඔන්න තුන්වෙනි ප්‍රශ්නෙත් ආවා. තමන්ගේ බෞද්ධකමට. මේ තමන්ගේ බෞද්ධකමට මේ ඇඟිල්ල දික් කරන්නේ. ප්‍රශ්න තුනයි. උත්තර නෑ. තියෙනවා සමහරට උත්තර. හරි උත්තර නෙවෙයි. ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. බෞද්ධකම ප්‍රශ්නයක් කරලා. බෞද්ධකම ප්‍රශ්නයක් නම් ඉතින් එහා කරන වැඩ ඔක්කොම ප්‍රශ්නාර්ථයි. ප්‍රශ්නාර්ථයි. 100ක් ගන්න තියෙන එකක් ගන්නවා කියන එකයි. ආනිසංස 100ක් ගන්න තියෙනවා. හැබැයි අපි ගන්නේ එකයි. ඇයි? දන්නේ නැහැ. කරනවට කරනවා දන්නේ නැහැ. බෞද්ධකම කිව්වේ මොකක්ද? හතරවෙනි ප්‍රශ්නේ. බෞද්ධකම කියන්නේ මොකක්ද? ඔබේ බෞද්ධකමට එල්ල කරන හතරවෙනි ප්‍රශ්නේ. බෞද්ධකම කියන්නේ මොකක්ද? දන්නවද? එතනත් ප්‍රශ්නයක් තියෙනවානේ. මොකද්ද බෞද්ධකමක් කියන්නේ? දන්නේ නැහැ. හැබැයි බෞද්ධනේ.
බහුතරයක් බෞද්ධනේ. හතරෙන් ප්‍රශ්නෙත් ඇවිල්ලා. බෞද්ධකමට. දැන් මම නෙවෙයි වෙන ආගමක මිනිස්සෙක් අහන ඔය ප්‍රශ්න හතර. උත්තර දෙන්න පුළුවන්ද? මොකොත් ඕනේ. ඔබ බෞද්ධයෙක් නේද? බුදුදහමේ උගන්වන්නේ මොකක්ද කියලා අහනවා. කියලා දෙන්න බැරි නම් බුදුදහමක් දන්නවද? නෑ. දන්නේ නෑ. බෞද්ධයා කියලා කියන්නේ අවබෝධය තියෙන කෙනාට. බෞද්ධ කියන වචනේ තේරුම අවබෝධය. බෞද්ධයා කියන්නේ අවබෝධය තියෙන කෙනාට. මොනව ගැනද? හරි දේ සහ වැරදි දේ ගැන. හරි දේ සහ වැරදි දේ ගැන දන්න කෙනාට කියනවා කවුරු කියලාද? බෞද්ධයා කියලා. ඒකට සිංහල වෙන්නත් පුළුවන්, දෙමළ වෙන්නත් පුළුවන්, ඉස්ලාම් වෙන්නත් පුළුවන්, ක්‍රිස්තියානි වෙන්නත් පුළුවන්. මොන ආගමේ වුණත්, මොන ජාතියේ වුණත් හොඳ මොකක්ද, නරක මොකක්ද කියලා හරියට දන්නවනම් එයා බෞද්ධයෙක්. බුදුදහමට ආගමක් නැහැ. මම නෙවෙයි කියන්නේ, බුදුහාමුදුරුවෝයි කියන්නේ. බුදුදහමට ආගමක් නැහැ කියලා. බුදුහාමුදුරුවෝ ළඟට එනවා කාලාම කියන ගමේ මිනිස්සු. ඉස්සර බුදුහාමුදුරුවෝ ළඟට යන්නේ ගමක් පිටින්. මිනිස්සු යන්නේ කලාතුරකින් තමයි හම්බෙන්නේ. අයි අපි වගේ 30 40 ගුණයක රටක් නේ ඉන්දියාව කියන්නේ. ඉස්සර ඊටත් වඩා ලොකු රටක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ආපු ගමන් ගමේ ඔක්කොම එකතු වෙලා යනවා හම්බෙන්න. ප්‍රසිද්ධයි බුදුහාමුදුරුවෝ කියන කෙනාව ප්‍රසිද්ධ හින්දා බලන්න යනවා. අපි උනත් එහෙමනේ නේද? ඔය කොච්චර බැන්නත් ජනාධිපති ආවොත් බලන්න යන්නේ නැද්ද? යනවා. ඔය කොච්චර බැන්නත් යනවා බලන්න. ඇයි? ප්‍රසිද්ධ හින්දා. බලන්න යනවා. දැකලා නැහැ. දැකලා නැත්තම් බලන්න යනවා. හොඳ වුණත් එකයි අපිට, නරක වුණත් එකයි බලන්න යනවා. ඉන්දියාවේ මිනිස්සුත් එහෙමයි. බුදුහාමුදුරුවෝ කියන කෙනා එනවා කියලා ආරංචි ලැබිච්ච ගමන් ගමේ ඔක්කොම එකතු වෙලා යනවා බලන්න. ඉතින් මේ කාලාම කියන ගමේ මිනිස්සු දවසක් බුදුහාමුදුරුවෝ ආවා කියලා දැනගෙන ගියා බලන්න. බණහන්න ගියා නෙවෙයි, බලන්න ගියේ. ප්‍රසිද්ධ හින්දා. එතන හිටපු මිනිස්සෙක් බුදුහාමුදුරුවෙන් අහනවා ඊයේ එක්කෙනෙක් ආවා. පෙරේද තව එක්කෙනෙක් ආවා. අද ඔබත් ආවා. මොකද්ද කියන්නේ කියලා. එක එක ආගම් වල මිනිස්සු වෙල එක එක ඒවා කියලා යනවා. අපි කොහොමද හරියට තෝරගන්නේ කියලා අහනවා. එක එකන එක එක ඒවා කියනවා. කොහොමද අපි හරියට තෝරගන්නේ කියලා අහනවා බුදුහාමුදුරන්ගේ. දැන් ඔබ කියන්නේ ඔබේ ආගම හරි කියලාද? එයාලා අහනවා බුදුහාමුදුරන්ගේ. ඔබ කියන්නේ ඔබේ ආගම හරි කියලාද? නැත්නම් වැරදි කියලාද? බුදුහාමුදුරුවෝ මොකක්ද දෙන උත්තරේ? හරි කියනවද? නැහැ. වැරදි කියනවද? ඒත් නැහැ. මම හරි කියන්නේත් නැහැ. මම වැරදි කියන්නේත් නැහැ. ඔබ පිළිගන්න අවශ්‍යත් නැහැ කිව්වා. ඒ කාලාම ගම මිනිස්සුන්ට කියපික මම මේ කියන්නේ. මම හරි කියන්නේත් නැහැ. මම වැරදි කියන්නේත් නැහැ. ඔබ පිළිගන්න අවශ්‍යත් නැහැ. එහෙනම් මොකද්ද කියන්නේ කියලා ඒකෝ. ඒ හරි කියන්නේත් නැත්නම්, වැරදි කියන්නේත් නැත්නම්, පිළිගන්න කියන්නේත් නැත්නම් මොකද්ද කියන්නේ කියලා ඒක. බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්නේ? මොකක් කියන වැද්ද? බුදුහාමුදුරුවෝ ගන්නනවා කවුරු මොනවා කිව්වත් පිළිගන්න හදිසි වෙන්න එපා. මම කිව්වත්, ඔබ කිව්වත්, කවුරු කිව්වත් පිළිගන්න නම් හදිසි වෙන්න එපා. Tamanට හරි කියලා හිතනවා නම් සමාජයේ පිළිගැනීමක් තියෙනවා නම් ඒක හරි කියලා ඒ දේ කරන්න. Tamanට හිතනවා නම් වැරදි කියලා වතුර අවශ්‍ය නැහැ ඕනේ. Tamanට හිතනවා නම් වැරදි කියලා සමාජයේ පිළිගන්නවා නම් ඒක වැරදි කියලා මොකක්ද ඒක? වැරදි ඒක කරන්න එපා. ඔච්චරයි මගේ දහම කිව්වා. පටිච්චසමුප්පාද ඉගෙනනවද? නැහැ. චතුරාර්ය සත්‍ය ඉගෙනනවද? නැහැ. ත්‍රිලක්ෂණය ඉගෙනනවද? නැහැ. මේ මොකක්වත් ඉගෙනුවේ නැහැ. කිව් එකම දේ ඔබට හොඳයි කියලා හිතෙනවා නම් සමාජයත් හොඳයි කියලා කියනවා නම් කරන්න. ඔබට නරකයි කියලා හිතෙනවා නම් සමාජයත් නරකයි කියනවා නම් කරන්න එපා.
ඒ ඇත්ත කිව්වා. එතනින් එහා කිසි දෙයක් ගැටුනේ නැහැ. පිළිගන්න හදිස්සි වෙන්න එපා කිව්වා. හොඳයි නම් කරන්න කිව්වා. නරකයි නම් නොකර ඉන්න. එච්චරයි. බුදුදහමේ සාරාංශය එච්චරයි. සබ්බ පාපස්ස කරණම් කිව්වා. වැරදි දේ කරන්න එපා කිව්වා. කුසලස්ස උපසම්පදා හරි දේ වැඩි වැඩියෙන් කරන්න කිව්වා. සචිත්ත පරියෝදපන ආවට ගියාට නෙවෙයි. අවබෝධයෙන් කරන්න කිව්වා. කවුරුවත් කිව්වට නෙවෙයි. අවබෝධයෙන් කරන්න කිව්වා. තමන්ගේ හිතින් අවංකව කරන්න කිව්වා. සචිත්ත කියන්නේ තමන්ගේ හිත පරියෝදපන කල්පනා කරලා බලලා හිත බලලා අවංකව කරන්න කිව්වා. ඒතම් බුද්ධාන ශාසන බුදුහාමුදුරන්ගේ එකම ගැන්වීම එච්චරයි. ඔන්න බෞද්ධකම එන විදිය. හරි දේ දැනගෙන අවබෝධයෙන් කරන මිනිස්යාට කියනවා බෞද්ධයා කියලා. ඔන්න එක ප්‍රශ්නෙකට උත්තර හම්බුණා. දෙවැනි ප්‍රශ්නෙට උත්තරය. බුදුදහම කියන්නේ මොකක්ද? බුදුදහම කියන්නේ මොකක්ද? උගන්වන්නේ මොකක්ද බුදුදහමේ? ඔබ දැන් කියයි බණ අහලා තියෙනවා නම් කියයි බුදුදහමේ උගන්වන්නේ පටිච්ච සමුප්පාදය කියලා. බුදුදහමේ උගන්වන්නේ චතුරාර්ය සත්‍ය කියලා. බුදුදහමේ උගන්වන්නේ ත්‍රිලක්ෂණය කියලා. සතිපට්ඨානය කියලා. ඔන්න ඔය පහ උගන්වන්නේ කියලා කියයි. පහ නෙවෙයි හතර. උගන්වන්නේ කියලා කියයි. ඔබ. හැබැයි බුදුහාමුදුරු ළඟට එනවා බුදුහාමුදුරන්ගේම ඥාතියෙක් ශාක්‍ය ජනපදයේ කෙමුල්වත් නුවර ඥාතියෙක් කෙනා. ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා තමසේ මොකද්ද කියන්නේ කියලා. එහෙම යන්නේ සරට අහනවා ඇවිල්ලා. තමසේ මොනවද කියන්නේ කියලා. බුදුහාමුදුරන්ගේ. කවුරු කොහොමද බුදුහාමුදුර ගණන් ගන්නෑ. අහගෙන හිටියා. තමසේ මොනවද කියන්නේ කියලා. සරට ඇහුවා ඇවිල්ලා. බුදුහාමුදුරු කියනවා මම මොකුත් කියන්නේ මම උගන්වන්නේ එක දෙයයි. මොකක්ද? ලෝකයේ රිද්මය තේරුම් අරගෙන වැඩ කරන්න. මම උගන්වන්නේ ඔච්චරයි. බුදුදහම කියන්නේ ලෝකයේ රිද්මය තේරුම් ගැනීමට. ඒ කිව්වේ ලෝකයේ යන ක්‍රමයක් තියෙනවා. හොඳට බැලුවොත් තේරුම් ගන්න පුළුවන් ලෝකයේ යන ක්‍රමයක් තියෙනවා. දියුණු වෙන ක්‍රමයක් තියෙනවා, ගහක් කොළක් හැදෙන ක්‍රමයක් තියෙනවා, මිනිස්සෙක් ඉපදෙන ක්‍රමයක් තියෙනවා, මැරෙන ක්‍රමයක් තියෙනවා. හොඳට බැලුවොත් තේරුම් ගන්න පුළුවන්. රිද්මය කියන්නේ අන්න ඒකට. යන ක්‍රමය. ලෝකය යන ක්‍රමය උගන්වන්නේ මම. එච්චරයි මම උගන්වන්නේ. බුදුහාමුදුරු කියන කොහෙද මජ්ක්‍ධිම නිකායේ මදුපිණ්ඩික කියන සූත්‍රයේ බුදුහාමුදුරු කියන්නේ. බුදුදහමේ සාරාංශය එච්චරයි. මොකද්ද? ලෝකයේ රිද්මය. තව තැනක බුදුහාමුදුරු කියනවා නිබ්බානං පරමං සුඛං. මම උගන්වන්නේ නිවනින් සතුටු වෙන්න කිව්වා. සතුටු වෙන විදිහ උගන්වන්නේ. බුදුදහම යනු ලෝකයේ ක්‍රමය හඳුනා ගැනීමයි. බුදුදහම යනු සතුටු වීමයි. ඔන්න බුදුදහම කියන එකේ තේරුම. වෙන මොකුත් උගන්වලා නැහැ බුදුදහම. පටිච්ච සමුප්පාද උගන්වලා තියෙනවා තමයි. ඇයි ගැන්නේ? අර ලෝකේ රිද්මය තේරුම් ගන්න. චතුරාර්ය සත්‍ය උගන්වලා තියෙනවා. ඒ උගන්වලා තියෙන්නේ ලෝකේ රිද්මය තේරුම් ගන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ පොතපතින් නෙවෙයි රිද්මය තේරුම් ගත්ත දවසට. එතකම් මේක තේරෙන්නේ. අපි චතුරාර්ය සත්‍ය තේරුම් අරගෙන රිද්මය බලන්න යනවනේ. හැබැයි අනිත් පැත්ත යන්න දෙන්නේ. රිද්මය තේරුම් අරගෙන තමයි චතුරාර්ය සත්‍ය දකින්න ඕනේ. අපි චතුරාර්ය සත්‍ය දැකලා ලෝක රිද්මය හොයන්න යනවා. හම්බෙයිද? නෑ. පාර වැරදිලා. පාර වැරදිලා. ප්ලේන් එකක් අරගෙන පාර ගියට හරියන්නේ නැහැ නේ. ඒක උඩින් යන්න ඕනේ. හරි ක්‍රමේ පාවිච්චි කරන්න. ලෝකයේ රිද්මය තේරුම් ගන්න උත්සාහ කරන්න. එදාට ඔබට පටිච්ච සමුප්පාදය අවබෝධ වෙයි. එදාට ඔබට චතුරාර්ය සත්‍ය ඉබේ තේරුම් යයි. අය 아무තුයෙන් කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඉබේ තේරුම් යයි.
එදාට ඔබට ත්‍රිලක්ෂණය වැටහෙවි. අනිත්‍ය කියන්නේ මොකක්ද? අනාත්ම කියන්නේ මොකක්ද? දුක කියන්නේ මොකක්ද කියලා. ඉබේ වැටහෙවි. සතිපට්ඨාන කියන්නේ මොකක්ද කියලා ඉබේ වැටහෙවි. කවදටද? ලෝකය යන ක්‍රමය හඳුනාගත් දවසට. බුදුදහමේ පරමාර්ථයත් ඔකයි. දුක්ඛස්සච පඤ්ඤපේමි දුක්ඛස්සච නිරෝධං කිව්වා. ලෝකේ යන රිද්මය තේරුම් ගන්න මිනිස්සයා දකින්න දෙයක් තියනවලු. ඒ තමයි මේ ලෝකේ රජ කරන්නේ දුක කියලා. දුක. සතුට තියෙනවා. එක දවසක් සතුට වුණොත් මාසයක් අඬනවා. දුක රජ කරනවා. මොන දේ තිබ්බත් සතුට ඇවිල්ලා තිබ්බත් ආය කරකිලා යන්නේ කොහෙටද? දුකටමයි. ශෝකයටමයි. කනගාටුවටමයි වාගෙන යන්නේ. අපි දන්නේත් නැහැ. අපි කැමතිත් නැහැ. හැබැයි යනවා. ඉබේ යනවා. දුකටම යනවා. දුකමයි එන්නේ. අන්න ලෝකෙ රිද්මය. හැබැයි මම මෙහෙම කිව්වට ඒක තේරුම් ගන්න බෑ. හොඳට හිතන්න ඕනේ. අවබෝධ කරගන්න නම් හිතන්න ඕනේ. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කිව්වේ ඒකයි. හිතන මිනිස්යාට මගේ ධම තේරෙනවා, හිතන්නේ නැති කෙනාට තේරෙන්නේ නැහැ කිව්වා. ඒ නැතුව පොතපත ඉගෙන ගත්ත මිනිස්යාට තේරෙනවා, අනිත් කෙනාට තේරෙන්නේ නැහැ කියන එක නෙවෙයි. හිතන මිනිස්යාට තේරෙනවා, හිතන්නේ නැති මිනිස්යාට තේරෙන්නේ නැහැ බුදුදහම. හිතන්න ඕනේ. නැවත නැවත හිතන්න ඕනේ. එතකොට තමයි ලෝක රිද්මේ තේරුම් ගන්න පටන් ගන්න. අන්න ඔබේ දෙවෙනි ප්‍රශ්න උත්තරේ මොකද්ද? බුදුදහම කියන්නේ ලෝකයේ ක්‍රමය තේරුම් ගැනීම සහ සතුට තේරුම් ගැනීම. සතුට ලැබීම. දෙවෙනි ප්‍රශ්න උත්තරේ. තුන්වෙනි ප්‍රශ්නය. ඔබ බෞද්ධ වුණේ උපතින් කිව්වා. උපතින් බෞද්ධ වෙන්න පුළුවන්ද බැරිද? ඒ ප්‍රශ්නේ නෑ අපිට. උපතින් බෞද්ධ වෙන්න පුළුවන්ද බැරිද? බුදුදහමට අනුව නම් බෑ. අපේ රටේ නීතියට අනුව නම් පුළුවන්. බුදුදහමට අනුව බෑ. ඒ නීතියට අනුව බෞද්ධකම ලැබෙන්නේ සිංහල මිනිස්සුන්ට විතරයි. හැබැයි බුදුහාමුදුරුවෝ බෞද්ධකම සිංහල මිනිස්සුන්ට දීලවත් නැහැ. දීලා නැහැනේ. ත්‍රිපිටකයේ කොතනකවත් දැකලා තියෙන සිංහල මිනිස්සුන්ට බණ කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ නැහැ. සිංහල මිනිස්සුන්ට බණ කියලා නැහැ. එහෙනම් බෞද්ධකම ලැබෙන්න ඕන සිංහලට විතරද? එහෙම වෙන්න බෑ. බුදුදහමට ආගමක් නැහැ. බුදුදහමට ජාතියක් නැහැ. බුදුදහමට භාෂාවක් නැහැ. ඒ නිසා තමයි අකුරු නැති භාෂාවකින් බුදුහාමුදුරුවෝ බණ කියලා තියෙන්නේ. පාලි භාෂාවේ අකුරු ලියන්න ක්‍රමයක් නැහැ. සිංහල කෙනාට සිංහලෙන් ලියන්න පුළුවන්, දෙමළ කෙනාට දෙමළෙන් ලියන්න පුළුවන්. පාලි භාෂාව ඕනෑම භාෂාවකින් ලියන්න පුළුවන්. පාලි භාෂාව ලියන්න ක්‍රමයක් නැහැ. අකුරු නැති භාෂාව. පාලි භාෂාව කියන්නේ. කවුරු හරි කියනවා නම් පාලි භාෂාවට අකුරු තියෙනවා කියලා පෙන්වන්න කියන්නේ ඇත්තේ නැහැ. පාලි භාෂාවට අකුරු නැහැ. ටිබෙට් රටේ ටිබෙට් අකුරෙන් ලියලා තියෙනවා. අපේ රටේ සිංහලෙන් ලියලා තියෙනවා. එංගලන්තේ ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා. චීන භාෂාවෙන් ලියලා තියෙනවා. ඕන භාෂාවකින් ලියන්න පුළුවන්. අකුරු නැති භාෂාවක් පාලි භාෂාව. බුදුහාමුදුරුවෝ අලුතෙන් හදපු භාෂාවක් පාලි භාෂාව. වචන අලුතෙන් හදලා දෙන්නේ. සමහර වචන භාෂාවෙත් නැහැ. බුදුහාමුදුරුවෝම හදනවා සමහර වචන පාලි භාෂාව අලුතෙන්. ඇයි? භාෂාවේ තියෙන වචන මදි. පොඩි භාෂාවක් පාලි භාෂාව. භාෂාවේ තියෙන වචන මදි හින්දා අලුතෙන් වචන හදලා දෙනවා. ඒතර පාලි භාෂාවේ මිනිස්සු ඒ කාලේ ඉඳලා නැහැ. බුදුහාමුදුරන් කාලේ. පාලි මිනිස්සු ඉඳලා නැහැ. ඒතර ඒ වගේ භාෂාවක් තෝරගත්තේ ඇයි බණ කියන්නේ? බුදුදහමට භාෂාවක් නැති හින්දා. බුදුහාමුදුරුවෝ බණ කිව්වා බ්‍රාහ්මණ ආගම විශ්වාස කරපු මිනිස්සුන්ට, දේව ආගම විශ්වාස කරපු මිනිස්සුන්ට, යක්ෂයෝ භූතයෝ පිසාචයෝ වන්දනාමාන කරපු මිනිස්සුන්ට, හැම ආගමකම මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ බණ කිව්වා. ලංකාවට ඇවිල්ලා යක්ෂයන්ටත් බණ කිව්වා.
ලංකාවට ඇවිල්ලා රාක්ෂයන්ටත් බණ කිව්වා. සිරිපාදේ මහියංගනේට ගිහිල්ලා දෙවියන්ටත් බණ කිව්වා. යාපනයට ගිහිල්ලා නාගයින්ටත් බණ කිව්වා. දිව්‍ය ලෝකෙ ගිහිල්ලා දෙවියන්ටත් බණ කිව්වා. මේ හැම කෙනාටම බ්‍රහ්ම ලෝකෙටත් ගිහින් කිව්වා. ආගමක් නැහැ. බුදුදහමට ආගමක් නැහැ. බුද්ධ ආගම එතකොට හදපු එකක්. බුද්ධ ආගම කියන්නේ හදපු එකක්. බුදුහාමුදුරන්ගේ එක නෙවෙයි. බුද්ධ ආගම හදපු එකක්. බුද්ධ දර්ශනය බුදුහාමුදුරු ඉගැන්වීමක් විතරයි කළේ. ඒක අරගෙන අපේ මිනිස්සු මොකද කළේ? හැදු ආගමක්. හදපු ගමන් විනාශයි. හදන්න එපා හින්දානේ හදන්න නැතුව බුදුහාමුදුරු දුන්නේ. හදපු ගමන් විනාශ වෙන්න පටන් ගන්නවා. අපි ආගමක් හැදුවා බුද්ධ ආගම කියලා හදපු දවසේ ඉඳලා විනාශයි. අද වෙනකොටත් විනාශයි. හොඳම උදාහරණ බලන්න ලෝකේ තියෙනවා භූතානය කියලා බෞද්ධ රටක්. භූතානය කියලා. ඒකත් බෞද්ධ රටක්. අපිත් බෞද්ධ රටක්. මේ දෙක සංසන්දනය කළොත් එහෙම භූතානය අපිට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ. ලෝකේ සතුටින්ම ඉන්න මිනිස්සු ජීවත් වෙන රටවල් 10 අතර භූතානය ඉන්න ඉස්සරහින්ම. සතුටින්ම ඉන්න මිනිස්සු භූතානය ඉන්නවා. බෞද්ධ රටක්. ඇයි යාළුවට පුළුවන් නම් අපිට බැරි වුණේ? ඒ රටේ බුද්ධ ආගමක් නැහැ. දර්ශනීය පාවිච්චි කරනවා දියුණු වෙන්න. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනවා හරියට වගා කරන විදිය, හරියට යුද්ධයක් කරන විදිය ත්‍රිපිටකේ තියෙනවා. රාජ්‍ය පාලනය කරන විදිය, දුප්පතෙක් පොහොසතෙක් වෙන විදිය, පොහොසතෙක් දුප්පත් වෙන විදිය, ඉගෙන ගන්න විදිය, පාඩම් කරන විදිය මේ ඔක්කොම තියෙනවා ත්‍රිපිටකේ. බුදුහාමුදුරන්ගේ දර්ශනයේ තියෙනවා. ආගමක් කියලා අරගෙන උගන්වනවා. මොනවද උගන්වන්නේ? ඉස්කෝලේ පොත අරන් බලන්නකො බුද්ධ ආගම පොත මොනවද තියෙන්නේ කියලා. දහම ළමයින්ට දෙන්නේ නැහැ. පොතෙන් දෙන්නේ නැහැ. ඔබ බුද්ධ ආගම කියලා ඉගෙන ගන්න බුදුහාමුදුරන්ගේ චරිත කතාව විතරයි. ඉස්කෝලේ පොතේ තියෙන බුදුහාමුදුරන්ගේ චරිත කතාව. දහම නැහැ. ළමයි ඉන්නවනේ ඉස්කෝලේ උගන්වලා තියෙනවද? සතිය කියලා දෙයක් ගැන උගන්වනවා. සතිය මොකක්ද කියලා උගන්වලා තියෙනවද? අහලවත් තියෙනවද? සතිය කියන්නේ සංදාංගාරුවද පදද ප්‍රශ්නින්ද නෙවෙයි. ඒකත් සතිය තමයි. ඒ සතිය නෙවෙයි. බුදුදහමේ සතියක් අහලා තියෙනවද? උගන්වලා තියෙනවද? ඉස්කෝලේ නෑ. ඉස්කෝලේ පොතේ නෑ. ඇයි? ඒකේ තියෙන බුද්ධ ආගම හින්දා. ඒකේ තියෙන බුද්ධ ආගම. චරිත කතා ටිකක් තියෙනවා. බුදුහාමුදුරන්ගේ චරිත විස්තරයක් තියෙනවා. සූත්‍රයක් දීලා තේරුමක් තියෙනවා. ධම්පාසලෙත් ඔච්චරයි, ඉස්කෝලෙත් ඔච්චරයි. ළමයාට දෙන්න ඕන බෞද්ධ දර්ශනය දෙන්නේ නැහැ. කොතනකින්වත්. අපිට ලැබෙන්නේත් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? අපිත් යනවා කොහෙද යන්නේ? මල්ලේ පොල්. අපිත් යනවා. දන්නේ නැහැ කොහෙද යන්නේ. යනවා. අවබෝධයක් නැහැ. තේරුමක් නැහැ. දන්නේ නැහැ. බුදුදහම දර්ශනයක් පාවිච්චි කරන කෙනා යනවා කොහෙද යන්නේ? සතුටට. එයා ලබනවා සතුට. මොන ප්‍රශ්නාවක් සතුටින් ඉන්න විදිහ එයා දන්නවා. කවුද? බුද්ධ ආගම අදහන මිනිස්සයා නෙවෙයි. බුද්ධ දර්ශනය පාවිච්චි කරන මිනිස්සයා. දර්ශනය පාවිච්චි කරන කෙනා. ඒක අදහන්න බෑ. පාවිච්චි කරන්න. බුදුහාමුදුරු කියන්නේ කොහෙද? මජ්ක්‍ධිම නිකායේ කියනවා. කුල්ලූපමං භික්ඛවේ ධම්මං. මගේ ධර්මය පාරුවක් වගේ. පාරුව තියෙන්නේ පදින්න වඳින්න නෙවෙයි කිව්වා. අපි පාරුවට වඳිනවා. මොකේද? බුද්ධ ආගමේ. පාරුවට වඳිනවා. හැබැයි බුදුහාමුදුරු කියලා දෙන වඳින්න නෙවෙයි පාවිච්චි කරන්න කියලා. තියෙන තැනොත් එක්ක කියන්නේ ඒකයි. පාවිච්චි කරන්න තියෙන දේ සූත්‍රයේ ලස්සනට බුදුහාමුදුරු විස්තර කරනවා. කෙනෙක් ඉන්නවලු ගඟ අයිනට ගිහිල්ලා අනේ මට ගඟෙන් එතර වෙන්න පාරුවක් ලැබුණා නේද කියලා පාරුවට වැඳ වැඳ ඉන්නවලු.
තව කෙනෙක් ඉන්නවලු පාරුව කරේ තියාගෙන ගඟෙන් පීනගෙන යනවලු. තව කෙනෙක් ඉන්නවලු පාරුවෙන් පීනගෙන එහා පැත්තට ගිහිල්ලා, පැදගෙන එහා පැත්තට ගිහිල්ලා පාරුව කරේ තියාගෙන යනවලු. ඇයි Taman උදව් කරේ පාරුවෙන් ගඟෙන් එතර වෙන්නේ? කරේ තියාගෙන යනවා. තව කෙනෙක් ඉන්නවලු පාරුවෙන් එතරට ගිහිල්ලා පාරුවට පුද පුදා ඉන්නවලු. මේ බුදුහාමුදුරු කියනේවා. තව කෙනෙක් ඉන්නවලු පාරුවෙන් එතර වෙලා පාරුව පාඩුවේ පැත්තක තියලා එයා යනවා. බුදුහාමුදුරු අහනවා මේ කට්ටියගේ මොලේ තියෙන කෙනා කවුද කියලා. කවුද මොලේ තියෙන මිනිස්සයා කියලා අහනවා. එතර වෙන්නේ නැතුව මෙහා ඉඳලම පාරුවට වැඳ වැඳ ඉන්න මිනිස්සයාද? පාරුව කරේ තියාගෙන පීනන් යන මිනිස්සයාද? එතර වෙලා කරේ තියාගෙන යන මිනිස්සයාද? එතර වෙලා වැඳ වැඳ ඉන්න මිනිස්සයාද? අතහැරලා දාලා යන මිනිස්සයාද කියලා අහනවා. කවුද මොලේ තියෙන කෙනා? අතහැරලා දාලා යන මිනිස්සයා. අපි අතහැරලා දාන මිනිස්සු නෙමෙයි. අපේ සමාජ සමහරේ පාරුව තියනවා, පදින්නෙත් නෑ, ගඟට බහින්නෙත් නෑ, අන්න වැඳ වැඳ ඉන්නවා. අර පාරුවට වදිනවා වගේ. මේ ගොඩ ඉඳන් වදිනවා. ගඟෙන් එතර වෙන්න තියා අඩියක්වත් ගහන්න නෑ, ගඟට බයයි. ගොඩක් අය එහෙමයි. සමහරව පදිනවා, යනවා, ආයෙකට වැඳ වැඳ ඉන්නවා. අර ගඟෙන් එතර වෙලා පාරුවට වදිනවා වගේ වැඳ වැඳ ඉන්නවා. කාටද? බුද්ධ ආගමට. වැඳ වැඳ ඉන්නවා. තව සමහරව කරේ තියාගෙන යනවා. බුද්ධ ආගම. කරේ තියාගෙන ඉන්නේ. පුංචි වෙනසක් වෙච්ච ගමන් ඔන්න එනවා කඩුවක් කිනිස්සක් උස්සගෙන කොටන්න. බුද්ධ ආගම විනාශ කරනවා කියලා එනවා. බුදුහාමුදුරුවෝ එපා, ඒක නෙවෙයි ක්‍රමේ. පාරුවෙන් පැදගෙන එතර වෙන්න කරේ තියාගෙන යන්නත් එපා, වැඳ වැඳ ඉන්නත් එපා. අත්හැරලා දාලා යන්න. එයා තමයි හරි කෙනා. මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වග්ගය කියන කොටසේ තියෙන්නේ. පුළුවන් නම් කියවලා බලන්න. විස්තර කරන බුදුම ලස්සනට වෙයි. හිතලා බලන්න මේ කතාව ඇත්තද කියලා. අපිට ගැළපෙනවද කියලා. බොරුද කිව්වේ කියලා බුදුහාමුදුරුවෝ. ඔබ ධර්මයේ කියලා දෙයක් ගැන අහලා තියෙනවනේ. නේද? සවාසු දහසක් ධර්මස්කන්ධයක් ගැන අහලා තියෙනවනේ. ඔබ පාවිච්චි කරපු එක දෙයක් කියන්නේ. ඒ පාරුව තියෙන පදින්න නම් ධර්මයේ තියෙන්නේ පාවිච්චි කරන්න. ඔබ පාවිච්චි කරපු එක දෙයක් කියන්නේ. ධර්මයේ පාවිච්චි කරපු එක තමයි. කරනවාද කියලා එක තැනක් කියන්නේ. ඔබ එක තැනක් හරි පාවිච්චි කරනවා නම් ඔබ සතුටින් ඉන්නවා. ඔබ සතුටින් ඉන්නවා. එක වචනයක් ධර්මේ පාවිච්චි කරත් ඔබ සතුටින් ඉන්න ඕනේ. ඇයි? ආදී කල්යාණම්, මජ්ජේ කල්යාණම්, පරියෝසాన කල්යාණම් කියනවා. මුලින් ඇල්ලුවත් පිරිසිදුයි, මැදින් ඇල්ලුවත් පිරිසිදුයි, අගින් ඇල්ලුවත් පිරිසිදුයි. කොතනින් අපි ඉගෙන ගත්තත් අපි සතුට ලබන්න. අපි සතුට වෙන්න. අල්ලලා තියෙන චුට්ටක් බුදුදහමේ පාවිච්චි කරලා තියෙනවද? නෑ. මුල්ල ඉඳලම දහමට වදිනවා. ධර්මයේ වදිනවා කියලා සවාක්කාතෝ භගවතා ධම්මෝ කියලා වදින්නේ නැද්ද? මුල්ල ඉඳන්ම වදිනවා. ධර්මයට. ඔය ගාථාවෙත් තියෙනවා සතුටු වෙන ක්‍රමය. සවාක්කාතෝ ගාථාවෙත් තියෙනවා. දන්නේ නෑ. හැබැයි වදිනවා. මලුත් තියෙනවා, පහනුත් තියෙනවා, අනුකුරුත් ගහනවා වදිනවා. දන්නේ නෑ. මල් පූජා කරන ගාථාවෙත් තියෙනවා සතුටු වෙන විදිහ. පහන් පූජා කරන ගාථාවෙත් තියෙනවා අවබෝධ කරගන්න විදිහ. දන්නවද? නෑ. ඔබ තුන් සූත්‍රය කියනව නේද? කරිණීමෙත් සූත්‍රයේ තියෙනවා නිවන් දකින විදිහ. රතන සූත්‍රයේ තියෙනවා සහවස්ස දස්සන සම්පදාය සෝහාන් වෙන විදිහ. රතන සූත්‍රයේ. මහා මංගල සූත්‍රයේ තියෙනවා ප්‍රශ්න නැතුව ජීවත් වෙන ක්‍රමය. ප්‍රශ්න නැතුව ජීවත් වෙන ක්‍රමය මහා මංගල සූත්‍රයේ තියෙනවා. ඒ මං කිව්වේ නිතර පාවිච්චි කරන කොටස් ටික. අපි බලන්න මේකක්වත් අපි පාවිච්චි කරලා තියෙනවා. කරණීයමෙත් සූත්‍රයේ කියනවා තේරුම් බලලා තියෙනවා. බලලා පාවිච්චි කරලා තියෙනවද? පාවිච්චි කරපු කෙනෙක් නැහැ.
බලලක් තියෙනවා. කටපාඩම් කරගෙනත් ඉන්නවා. කියනවා. හැබැයි ඒ තේන සත්‍ය වජ්ජේන සොත්තිති සබ්බදා කියලා නම් කියන්නේ නැහැ. මේකෙන් මට සෙතක් වේවා කියලා ඉල්ලනවා. හැබැයි බුදුහාමුදුරු කිව්වා සෙත වෙන්න නම් පාවිච්චි කරලා ඉන්න කිව්වා. උණක් හැදිලා ඉන්නවා. පෙනඩෝල් පෙත්ත ළඟ තියෙනවා. පෙනඩෝල් පෙත්තට වැඳ වැඳ ඉන්නවා. උණ හොඳ වෙනවද? නේ? ඒ තේන සත්‍ය වජ්ජේන කියලා ඉල්ලුවට හම්බෙන්නේ නැහැ. අරක පාවිච්චි කරන්න ඕනේ. ස්වාක්ඛාතෝ ගාථාව බලන්න හොඳට හිතලා. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ. බුදුහාමුදුරුවෝ හරියට දේශනා කරාලු. ඒකයි ඒක තේරුම. මොකද්ද මේ හරියට දේශනා කරනවා කියන්නේ? ඔන්න කියනවා බුදුහාමුදුරුවෝ. ආදී කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ, සාත්තං සබ්බ්‍යංජනං, කේවල පරිපූර්ණ බ්‍රහ්මචර්යං. ගුණාංග 7ක් එක දේශනා කරලා තියෙනවා බුදුදහම. ඒ නිසා බුදුදහමට කියන ස්වාක්ඛාතයි කියලා. මේ ගුණාංග 10 අපේ ජීවිතයෙන් වටන් ගන්න ඕන. මොකද්ද? ආදී කල්යාණ, අපි කරන හැම වැඩකම මුල යහපත් වෙලා තියෙනවා. අවබෝධයෙන් පටන් ගන්න ඕනේ කරන වැඩ. කන්න ගියත් අවබෝධයෙන් කන්න පටන් ගන්න ඕනේ. ටීවී එක දිහා බලන කනවා කියන අවබෝධයෙන් නෙවෙයි. කතා කර කර කනවා කියන අවබෝධයෙන් නෙවෙයි. ඒකත් අවබෝධයෙන් කරන්න ඕනේ. ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ. ඒ දේ කරන ගමනොත් අවබෝධයෙන් කරන්න ඕනේ. පටන් ගන්න ඕනෙත් අවබෝධයෙන්, කරන්න ඕනෙත් අවබෝධයෙන්. පරියෝසాన කල්යාණ. ඉවර කරන්න ඕනෙත් අවබෝධයෙන්, කල්පනාවෙන්, සිහියෙන්. පරියෝසాన කල්යාණ. සාත්තං. තේරුමක් දැනගෙන ඉන්න ඕනේ. ඇයි කරන්නේ කියලා. සාත්තං. සබ්බ්‍යංජනං, කරන විදිහක් දැනගෙන ඉන්න ඕනේ. හැමදේම සබ්බ්‍යංජනං. කේවල පරිපූර්ණ. ඉවර කරනකොට මගේ අරමුණ මොකක්ද? මම මේකෙන් ලබන්න ඕනේ මොකක්ද? ඉලක්කයක් තියෙන්න ඕනේ. කේවල පරිපූර්ණ. බ්‍රහ්මචර්ය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණාංගික ජීවත් වෙන්න ඕනේ. මෙත්තා කිව්වේ මෛත්‍රිය. ඔය අපි ඇස් දෙක පියාගෙන කරන මෛත්‍රිය නෙවෙයි. මෛත්‍රිය. මෛත්‍රිය කියන්නේ මිතුරුකම. ගහත් එක්ක මිතුරුකම, සතා සිව්පාවත් එක්ක මිතුරුකම, මිනිස්සු එක්ක තියෙන මිතුරුකම, අමනුෂ්‍ය එක්ක තියෙන මිතුරුකම, කාය එක්ක වුණා මිතුරෙක් විදිහට ජීවත් වෙනවා නම් එයාට කියනවා මෛත්‍රිය තියෙන කෙනා කියලා. එහෙම නැතුව මම දුක් වෙත්වා නිරෝගී වෙත්වා කියන කෙනා මෛත්‍රීකාරයෙක් නෙවෙයි. මෛත්‍රී කෙනෙක්. නමට යාගේ මෛත්‍රියක් නැහැ. එයාගේ හිතේ වෛර තියෙනවා. හිතේ ක්‍රෝධය තියෙනවනේ. හිතේ ඊර්ෂ්‍යාව තියෙනවනේ. ඒකල්ල මා මෙන්මනේ දුක් වෙත්වා කියලා කියනවනේ. Taman ලෙඩෙක් මා මෙන්මනේ දුක් වෙත්වා කියනවා. දෙයිද? ඒ මා මෙන්ම මමත් ලෙඩෙක්. එහෙනම් අනිත් කෙනත් ලෙඩෙක් වෙන්න ඕනේ. ඒ මා මෙන්මනේ දුක් වෙත්වානේ. මට සීනි තියෙනවා. මා මෙන්මනේ දුක් වෙත්වා. අනිත් එක්කනන් සීනි හැර අනිත් ලෙඩ හැදෙන්න එපා කියලායි ප්‍රාර්ථනා කරන්නේ. මට ලෙඩ තියෙනවා. ප්‍රාර්ථනා කරන්නේ එහෙම මා මෙන්ම කියලා. එහෙනම් එයාටත් ඒක වෙන්න ඕනේ. මගේ හිතේ වෛරය තියෙනවා. සියලු සත්වයෝ වෛර නොකරත්වා කියලා. මගේ හිතේ වෛරය තියෙනවනේ. සියලු සත්වයෝ කොහොමද වෛර නැති වෙන්නේ? වෛරය තියාගෙන වෛරය එපා කියනවා. දැන් මුලින්ම තමන් වෛර නැති කරලා ඉන්න. මෛත්‍රී කියන්නේ මිතුරුකම. එනතු ඒ වාක්‍ය කියන එක නෙවෙයි. ග්‍රැවිටිමක්. වචන කියන්න අවශ්‍ය නැහැ මෛත්‍රී කරන්න. අහලා තියෙනවද බුදුහාමුදුරු කවදාකවත් ඉඳගෙන මෛත්‍රී භාවනාව වැඩුවා කියලා? නේ? අඟුලිමාල ඉස්සරහට ඇවිදගෙන ගියා. නානාගිරි ඉස්සරහට ඇවිදගෙන ගියා. ඒ භාවනා කරගෙන හිටියේ නැහැ. මිතුරෙක් විදිහට වැඩ කළේ. හැම කෙනාටම එකයි. යාළුවෙක් වගේ, හිතවතෙක් වගේ. අන්න මෛත්‍රිය. මිත්‍රත්වය. මෙත්තා කියලා කියන්නේ මිත්‍රත්වය කියන එක පාලියෙන්. මෙත්තා කියන වචනේ තේරුම මිත්‍රත්වය. යාළුවෝ විදිහට හැම කෙනෙක් එක්කම ඉන්න පුළුවන් නම්, ගහ වැල එක්ක ඉන්න පුළුවන් නම්, පරිසරයේ එක්ක ඉන්න පුළුවන් නම්, එයාට කියනවා මෛත්‍රිය තියෙන කෙනා කියලා. කරුණා. තව කෙනෙක්ට දුකක් ඇති වෙනකොට සංවේදී වෙන්න පුළුවන් වෙන්න ඕනේ. සංවේදීකම කරුණාව කියන්නේ. තව කෙනෙක් දුක් විඳිනකොට මට වුණා වගේ දැනෙන්න ඕනේ. කරුණාව. මුදිතාව. තව කෙනෙක් සතුටින් ඉන්නකොට ඒ සතුට ගැන සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕන.
මුදිතාව කියන්නේ ඒකට. උපේක්ෂාව කියන්නේ ලාභ අලාභ අයස යස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන අටලෝ දහම දිහා මධ්‍යස්ත වෙන එක නෙවෙයි. අවබෝධයෙන් බලන එකට. සමීප වෙලා බලන එකට. ලාභය එන්නේ කොහොමද? නැති කරන්නේ කොහොමද? අලාභයක් එන්නේ කොහොමද? දුකක් ආවොත් සැපක් ලබන්නේ කොහොමද? සමීප වෙලා බලන එකට උපේක්ෂා කියන්නේ. එනදු මධ්‍යස්ත වෙනවා කියන එක නෙවෙයි. උපේක්ඛා කියන්නේ සමීප වෙලා බලනවා. කොහොමද ඒක උනේ කියලා. උපේක්ඛා. මේ ගුණාංග හතර එන්න ඕන බ්‍රහ්මචර්යයන් කිව්වේ ඒකයි. ඒක බුදුහාමුදුරගේ ධර්මය යන්නේ එහෙම එකක්. ඒ නිසා බුදුහාමුදුර කියනවා ස්වාක්ඛාතෝ කියලා. භගවතා ධම්ම. සම්දිට්ඨිකෝ. තමන් තුලින් තමන් දැකිය යුතුයි. වෙන කෙනෙක්ට දකින්නත් බෑ, වෙන කෙනෙක්ට පෙන්වන්නත් බෑ. තමන් තුලින් තමන් දැකිය යුතුයි. සම්දිට්ඨිකෝ. මොකද්ද දකින්න ඕන? මම කවුද කියලා. ඔබ කවුද නෙවෙයි, මම කවුද? ලෝකේ අමාරුම ප්‍රශ්නයක් ඕකමයි. මම කවුද? සිදුහත් කුමාරයා හෙව්වා මම කවුද? කිං සච්ච ගවේසී. මම කවුද කියලා හොයන්න ගත්තා. ඒකේ ප්‍රතිඵලය බුදු වුණා. මොකද්ද හෙව්වේ? මම කවුද? අහං අස්මි, මම කියලා කෙනෙක් ඉන්නවද කියලා හෙව්වේ. මම කවුද? මම මොකද කරන්නේ? ඒ ප්‍රශ්නෙට උත්තරේ හෙව්වා. මට පුළුවන් මොනවද? කිං කුසල ගවේසී. මට පුළුවන් මොනවද? හෙව්වා. ඒ ප්‍රශ්න දෙකට උත්තර හොයපු ඉඳලා කිව්වේ මම කවුද? මට පුළුවන් මොනවද? ඒ ප්‍රශ්න දෙකට උත්තර හොයපු කී ප්‍රතිඵලය බුදු වීම. අපිත් ඔය ප්‍රශ්නෙට උත්තර හොයන්න ගත්තොත් අපිට බුදු වෙන්න පුළුවන්. අපිට පස්සේ බුදු වෙන්න පුළුවන්. අපිට රහත් වෙන්න පුළුවන්. අඩුම සෝවාන්වත් වෙන්න පුළුවන්. එයි සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි යදත්ති කිංචි. මම කවුද කියලා කවුරු හරි කෙනෙක් දැක්කොත් එයාගේ හිතේ තියෙන මම කියන ආකල්පේ නැති වෙලා යනවලු සක්කාය දිට්ඨි. ඇත්තටම මම කියලා කෙනෙක් නැහැ කියලා එයා තේරුම් ගන්නවලු. එම හිතන්න නෙවෙයි කියන්නේ, එයා තේරුම් ගන්න ඕනේ. සක්කාය දිට්ඨි නැති වෙනවලු. සක්කාය දිට්ඨි නැති වෙනකොට මම කියලා කෙනෙක් ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නයට උත්තරයක් ලැබිලා, ඒ නිසා සැකය නැති වෙලා, විචිකිච්ඡාව නැති වෙලා යනවා. මම කියන ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. උත්තරේ තියෙනවා කියන සැකයක් නැහැ කියන්නේ. විචිකිච්ඡාව දුර වෙලා යනවා. විචිකිච්ඡාව දුර වෙලා යනවා කියන්නේ එයා ඔහේ යන මිනිස්සෙක් නෙවෙයි, අවබෝධයෙන් යන කෙනෙක්. සීලබ්බත පරාමාසය නැහැ. ඔහේ යන්නේ නැහැ. අවබෝධයෙන් යන්නේ. මේ ගුණාංග තුන නැති වෙනවා කියන්නේ මොනව වෙනවද? සෝවාන් වෙනවා කියන්නේ. ඔක භාවනා කරලා ගන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ උතන කියනනේ භාවනා කරන්න කියලා. ඇස් දෙක පියාගෙන ඉන්න කියනවනේ නෑ. මම කවුද කියන ප්‍රශ්නෙට උත්තරේ හොයන්න ඕනේ. සම්දිට්ඨිකෝ කිව්වේ ඒකයි. තමන් තුලින් තමන් දකින්න කිව්වා. කණ්ණාඩියෙන් නෙවෙයි, තමන් තුලින් දකින්න. මම කවුද කියලා. ඔබ දන්නවද මම කවුද කියලා? තමන් කවුද කියලා? කියයෝ කියලා. අහපු ගමන් දෙන උත්තරේ මොකද්ද? මම අහවලා. නමක් කියනවනේ. මම අහවලා. අන්නේ ප්‍රශ්න උත්තරය මම දෙන්න. ඔබ ඒ කෙනා නම් උපදිනකොට ඒ නම අරගෙන ඉන්න ඕනේ නේද? හැබැයි අරගෙන ආවද? නෑ. ලංකාවේ නම් උපදිච්ච වෙලාව බලලා කේන්ද්‍රකාරයෙක්ට දීලා අකුරක් අරගෙන ගණය බලලා නැකත බලලා දිනේ බලලා වෙලාව බලලා නැග පස්සේ මොකද්ද ලග්නේ බලලා අකුරක් තෝරලා අකුරට නමක් හදනවා, එක්ක අම්මා හදනවා, එක්ක තාත්තා හදනවා, ඒත් නැත්නම් වෙන කවුරුරි හදනවා. කවුරු හරි හදපු නමක් අපිට දුන්නා, අපි දන්නෙත් නැහැ. එහෙනම් ඒ නම මගේ වෙන්න පුළුවන්ද? බෑ. මාව හඳුනා ගන්න මිනිස්සු පාවිච්චි කරනවා, හැබැයි ඒක මගේ නම නෙවෙයි. එහෙනම් නම මොකද්ද? අන්න හොයන්න. මගේ නම මොකද්ද කියලා. හම්බෙයි.
මට කියන්න බෑ. තමන් හොයාගන්න ඕනේ. ඒ කියන්නේ සම්දිට්ඨිකෝ කියන්නේ තමන් තුලින් තමන් හොයන්න කියලා. ඔබේ නම ඔබ හොයන්න. කවුද ඔබ කියලා? සමහරු කියයි මම අන්න අරගේ නායකයා, අරගේ ප්‍රධානියා, ගුරුවරයෙක්, වෛද්‍යවරයෙක්, ශිෂ්‍යයෙක්. ඇත්තද? ජනාධිපති කියනවා මම ජනාධිපති කියලා. අවුරුදු 4මාරින් පස්සේ ඉවරයි. එහෙනම් එයා ජනාධිපති වෙන්න පුළුවන්ද? බැහැ. ඒ අවුරුදු 4ට ජනාධිපති. එච්චරයි. ගුරුවරයෙක් නම් අවුරුදු 60 දක්වා ගුරුවරයෙක් 65 දක්වා. අද නම්. ඉතින් පස්සේ විශ්‍රාමික ගුරුවරයා. අනිවාර්යයි. එහෙනම් ඒ ගුරුවරයෙක්ද? නෑ. ශිෂ්‍යයෙක්ද? නෑ. අවුරුදු 18න් පස්සේ ඉවරයි. 19. 19න් පස්සේ ශිෂ්‍යෙක් නෙවෙයි. ශිෂ්‍යයෙක්ද? නෑ. වෛද්‍යවරයෙක්ද? නෑ. ඒත් විශ්‍රාමික වෛද්‍යවරයෙක් වෙනවා අන්තිමේට. නෑ. අපි හදාගත්ත තනතුරක් විතරයි. ඇත්තට මේක මගේ නෙවෙයි. එහෙනම් ඇත්තටම මගේ මොකද්ද තියෙන්නේ? අන්න හොයන්න. සම්දිට්ඨිකව කියනකොට මම කවුද කියලා මම හොයනවා නම් ඒක තමයි බුදුදහමේ පරමාර්ථය. සම්දිට්ඨිකෝ. අකාලිකෝ මේක තේරුම් ගන්න වෙලාවක් නැහැ. උදේ තේරුම් ගන්නත් පුළුවන්, දවල්ට හොයන්නත් පුළුවන්, රැට හොයන්නත් පුළුවන්, අදත් පුළුවන්, හෙටත් පුළුවන්, අනිද්දාත් පුළුවන්. අපේ සමහරු කියනවා බුදුහාමුදුරුවෝ අද කාලේ නෑ, අද කාලේ රහත් වෙන්න බෑ කියලා. එහෙනම් බුදුහාමුදුරුවෝ අකාලිකයි කිව්වේ. කාලයක් නෑ කිව්වා. තේරුම් ගන්න කාලයක් නෑ කිව්වා. එන එක බොරුවක්. අද වුණත් රහත් වෙන්න පුළුවන්. අද වුණත් සෝවාන් වෙන්න පුළුවන්. හැබැයි මේක තේරුම් ගත්තොත් විතරයි. මම කවුද කියලා තේරුම් ගත්තොත් විතරයි. අකාලිකෝ. ඒහි පස්සිකෝ තේරුම් ගත්ත කෙනාට පුළුවන්ලු තව කෙනෙක්ට කියලා දෙන්න. පෙන්වන්න බෑ. කියලා දෙන්න පුළුවන්. යන ක්‍රමය කියලා දෙන්න පුළුවන්. තුම්මේහි කිච්ඡං ආතප්පං අක්කාතාරෝ තථාගතා කිව්වා. බුදුහාමුදුරුවෝ තේරුම් ගත්ත නිසා බුදුහාමුදුරුවෝ කිව්වා මම පාර පෙන්වන්නම්, පාරේ යන්න ගිහිල්ලා බලන්න කිව්වා. බුදුදහම තියෙන්නේ පාරේ යන්න, පාරයි මේ ගන්නලා තියෙන්නේ. අක්කාතාරෝ තථාගතා. තථාගත කියන්නේ පාර පෙන්වන කෙනාට. එක්කගෙන යන කෙනාට නෙවෙයි. ඇදගෙන යන කෙනාට නෙවෙයි. දිව්‍ය ලෝක යවන කෙනාට නෙවෙයි. බුදුදහම තියෙන දිව්‍ය ලෝක යන්නත් නෙවෙයි, මනුෂ්‍ය ලෝකෙ ඉන්නත් නෙවෙයි, අපායට යන්නත් නෙවෙයි. කොහේ යන්නද? කොහේ යන්නද දෙන්නත් තියෙන්නේ? අවබෝධය කරා යන්න. අවබෝධය ලබන්න. තේරුම් ගන්න. බුදුදහම තියෙන තේරුම් ගන්න. අවබෝධයට. සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ යට පුළුවන් පෙන්වන්න, තේරුම් කරලා දෙන්න. ඒහි පස්සිකෝ. ඕපනයිකෝ කවුරු හරි කෙනෙක් ඔය ප්‍රශ්නෙට උත්තරය හොයාගත්තොත් එයා නවතින්නේ කොහෙද? අවබෝධයේ. ඕපනයිකෝ කිව්වේ ඒකයි. එයාට අවබෝධය ලැබෙන්න පටන් ගන්නවා. බුදු වෙනකන් ලෝක කිසිම දෙයක් දන්නේ නැති සිදුවත් කුමාරයා බුදු වෙච්ච ගමන් ලෝක විදූ කිව්වනේ. ලෝක සියල්ල දන්නවා කිව්වා. ලෝක හැමදේම දන්නවා කිව්වා. එදා බුදුහාමුදුරුවෝ කියපුවා අද විද්‍යාවෙන් තහවුරු කරනවා. ඇත්ත කියලා. ලෝක විදූ අද ගැනත් කියලා ඉවරයි. අද වෙන දේ ගැනත් කියලා ඉවරයි. මහා සුපින ජාතකයේ කියවලා බලන්න. මේ වර්තමාන යුගය ගැන බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මේ වගේ රාජ්‍ය නායක ලෝකේ පහළ වෙනවා. එයාලා පහළ වෙච්ච ගමන් මෙන්න මේ වගේ විනාශ වෙනවා කියලා. තියෙනවා. බුදුදහමේ තියෙනවා. බුදුහාමුදුරුවෝ අදත් දැකලා අද ගැනත් කියලානේ. විද්‍යාවෙන් හොයාගන්න බැරි වෙච්ච ගැනත් කියලා තියෙනවා. දිව්‍ය ලෝකෙට තියෙන දුරක් කියලා තියෙනවා. අද තාම හොයාගෙන නැහැ. අඟහරුටත් යනවා, සෙනසුරාටත් යනවා, බුදටත් යනවා, සිකුරටත් යනවා, හන්දටත් යනවා, ඔක්කොටම යනවා. දිව්‍ය ලෝකෙට තියෙන දුර කියලා තියෙනවා මෙච්චරයි කියලා. කොහොමද හොයාගත්තේ? කවුද හොයාගත්තේ? දුරක් කියලා තියෙනවා. මෙච්චරයි කියලා. ආලෝක වර්ෂ මිලියන ගණන් දුර යවලක් තියෙනවා යාන. අද වෙනකොට. ඒ දුර කියලා තියෙන ගමනවත් යන්න බැරි වුණානේ. කියලා තියෙනවා. ලෝක විදූ කිව්වේ ඒකයි. සියල්ල දැකලා තියෙනවා. ඕපනයිකෝ කිව්වෙත් ඒකයි. මම කියන ප්‍රශ්නෙට උත්තරේ දැක්කු මිනිස්සයා සියල්ල දකිනවා. සියල්ල ආයේ දකින්න නැති දෙයක් නැහැ. හැමදේම දකිනවා යා. දන්නේ නැති දෙයක් නැහැ.
ඔබට ඕන දෙයක් තේරුම් ගන්න පුළුවන් මේ පාරේ ගියොත්. ඕන දෙයක් තේරුම් ගන්න පුළුවන්. අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කිව්වා. මේ හතරම ලැබෙනවා. අර්ථ ඕනම දෙයක තේරුම දැනගන්න පුළුවන්. ඕනම දෙයක තේරුම මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඕපනායක කෙනෙක්ගේ තේරුම මම කියන්නේ. ඕනම දෙයක තේරුමක් දකින්න පුළුවන්. ධර්ම ඕනම ධර්මයක් අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්ත තේරුම් ගන්න පුළුවන්. මම ඉස්සර කිව්වේ ධර්මය කියන්නේ ලෝකේ රිද්මය. සතුට ඒ දෙකම ලබන්න පුළුවන්. මේ ධර්මේ පාරේ ගියොත් ඕපනායක නිරුක්ති කියලා කිව්වේ වචනවල විස්තරය තේරුම් ගන්න පුළුවන්. වචනෙන් කියන්නේ මොකක්ද? කාගේරි ප්‍රකාශයක සැඟවුණු අර්ථය මොකක්ද? නිරුක්තිය. ඒක හටගත්තේ කොහොමද? නැති වෙන්නේ කොහොමද? පවතින්නේ කොහොමද? මේ ඔක්කොම තේරුම් ගන්න පුළුවන්. නිරුක්ති. පටිභාන මතක ශක්තිය වැඩි වෙනවා, ධාරණ ශක්තිය වැඩි වෙනවා. පටිභාන මතක් කිරීමේ ශක්තිය වැඩි වෙනවා යාට. ඕන දෙයක් මතක හිටිනවා. ආයෙ පාඩම් කරන්න වතුර බාද්දියට කකුල් දාගෙන ඉන්න ඕනෙත් නෑ. පොත් කඩපාඩම් කරන්න ඕනෙත් නෑ. එකපාරක් කරන මතක හිටිනවා. මතක ශක්තිය, ධාරණ ශක්තිය වැඩි වෙනවා. දැරීමේ ශක්තිය වැඩි යාට. මේ ලේසි පාරවල් තියෙනකොට අපි අමාරු පාරවල් යන්නේ. ලේසි පාරවල් මේ ලේසි පාර ළඟ තියාගෙන දොහොත් මුදුන් දිදී වඳිනවා. වඳින්න කමක් නැහැ. මේ පාවිච්චි කරලා ඉන්න. පාවිච්චි කරන්න. වඳින්න ගෞරවයක් විදිහට හැබැයි පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔබ බෞද්ධ වීමේ ප්‍රතිඵලයක් නැහැ. බෞද්ධ වෙච්ච එකකින් වැඩක් නැහැ. පාවිච්චියක් නැත්නම් පාවිච්චි කරන්න ඕන. ධර්ම පාවිච්චි කරන්න. බුදුහාමුදුරු කිව්වේ ඒකයි. ධම්මෝසද සමන්නත්ති ඒතම් පිබත වික්ඛවේ. ධර්මයේ තරම් වටිනා ඖෂධයක් නැහැ පානය කරන්න. බොන්න. මංසල කිව්වේ බෙහෙත ළඟ තියාගෙන වැන්දට ලෙඩේසුව වෙන්නේ නැහැ. බොන්න. ධර්මයේ ළඟ තියෙනවා. ත්‍රිපිටකයේ වඳින එක නවත්තන්න. පොත කියවන්න. ත්‍රිපිටකයේ වඳින්න නැතුව පොත කියවන්න. මොනවද තියෙන්නේ කියලා. කියවලා තියනවද? නැහැ. ත්‍රිපිටකයේ කියවලා නැහැ. අඩුම එක කොටසක්වත් නැහැ. ඔය කොහේ හරි චුට්ටක් කියවලාදී සූත්‍රයක් දෙකක් තේරුමා එච්චරයි. ධම්මපදේවත් ධර්මතරම සම්පූර්ණයෙන් කියවලා තියෙනවද? තේරුම. බෞද්ධයාගේ අත්පොත ධම්මපදේ කියවලා තියෙනවද? අඩුම තරම සම්පූර්ණයෙන් ගාථා 423 කියන්නේ කවි වශයෙන් ගත්තොත් කවි 423යි. කියවලා තියෙනවද? නෑ. අඩුම පාලි ටිකවත් තේරුම කෙසේ වෙතත් පාලි ටිකවත් නෑ. පාවිච්චියක් නෑ. පාවිච්චි කරන්න බෑ. පිරිත්පොත ගන්න. පිරිත්පොත කිය වැඳෙන්න එපා. තේරුම කියවන්න. මොනවද මේ කියලා තියෙන්නේ කියලා. තේරුම කියවලා පාවිච්චි කරන්න. ඒ පාවිච්චි කිරීමේ ප්‍රතිඵලය ඔබ ඔය පිරිත් කියලා ලබන ප්‍රතිඵලයට වඩා දෙගුණ තෙගුණ ප්‍රතිඵලයක් හම්බ වෙන්නේ. බුදුහාමුදුරුමයි කියන්නේ. නාතං ලබති දුර්ලභං කිව්වා. ලොකු පිහිටක් ලැබෙනවා කිව්වා. ලොකු පිහිටක්. ඒ පිරිතෙන් ලැබෙන පිහිට වගේ දෙගුණ තෙගුණ වෙච්ච පිහිටක් ලැබෙන්නේ. මොනවා කරොත්ද? පාවිච්චි කරොත්. පිරිත් කියලා ආනිසංස නැහැ කියලා මම කියන්නේ. පිරිත් කියන කී ආනිසංසයක් ලැබෙනවා වාක් ශක්තියෙන් බුදුහාමුදුරුවන්ගේ. අපේ නෙවෙයි බුදුහාමුදුරුවන්ගේ වාක් ශක්තියෙන්. ආනිසංසයක් ලැබෙනවා. ආශිර්වාදයක් එනවා. හැබැයි ඒ වගේ දෙගුණ තෙගුණ වෙච්ච ආශිර්වාදයක් එනවා කොහෙන්ද? පාවිච්චිය තුළ. ඇයි? දෙවියන්ගෙන් යදින්න ඕනේ නැහැ. දෙවියෝ ඉබේ එයාට උදව් කරන්න පටන් ගන්නවා ධර්ම පාවිච්චි කරනවා නම්. ධම්මං චරේ සුචරිතං කියවනේ. නතං දුක්චරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්විච. මෙලව පරලව දෙලොවම යාට ආශිර්වාද ශක්තිය ලැබෙනවා ධර්මයත් එක්ක ඉන්නවනම්. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී චත්තම් මහන්තං විවස්සකාරී. වෙහි කාලේ කුඩේකින් ආරක්ෂාව ලැබෙනවා වගේ ඔළුවට ධර්මයේ ඉන්න කෙනා ධර්මයෙන් ආශිර්වාද ලැබෙනවා කියන කෙනාට ලැබෙනවා කිව්වේ නෑ.
පාවිච්චි කරන ධම්මචාරී. සාර කියන්නේ හැසිරෙනවා, පාවිච්චි කරනවා. ධර්මයේ පාවිච්චි කරන කෙනා ධර්මයෙන් රකින්නවා කියලා කිව්වේ. ධර්මයේ කියන කෙනා රකින්නවා කිව්වේ නෑ. පාවිච්චි කරන්න. එම් පාවිච්චි කරන්නේ නැත්නම් බණ කියලා වැඩකුත් නෑ. බණ අහලා වැඩකුත් නෑ. මේකටයි බණ කියන්නේ. මේකටයි බණ අහන්නේ. ඒ නිසා ඔබ තේරුම් ගන්න, අවබෝධ කරගන්න. අන්න බුදුහාමුදුරු කියනවා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහේති. බුද්ධිමත්ව කල්පනා කරලා මේක ප්‍රත්‍යක්ෂව තේරුම් ගන්න. බුද්ධිමත්ව කල්පනා කරන්න. හරියට තේරුම් ගන්න. ප්‍රත්‍යක්ෂව කිව්වේ ඒක හරියට තේරුම් ගන්න. දහම් ඒකත් කිය අපි වඳිනව නේද? ඔන්න ඒ සවක්කාතු ගාථාවේ තේරුම. අපි වඳින ගාථාවේ තේරුමයි මම කිව්වේ. වඳිනව නේද ඔබ කිය. ඕ පාවිච්චිය. නෑ. පාවිච්චි කරන එක හොඳයි කියලා අපි කියනවා. පාවිච්චිය. පරිණිමිත සූත්‍රයේත් එහෙම ඔක්කොම විස්තර කරන්න යන්නේ නෑ. කරුණු 16ක් උගන්වලා බුදුහාමුදුරු මතක් කරනවා. ඒ 16 තියෙන කෙනා ළඟ මෛත්‍රිය තියෙනවලු. අන්න මෛත්‍රී භාවනා කරන විදිය කරුණු 16ක් තියෙනවලු පරිණිමිත සූත්‍රේ තියෙනවලු නේ තියෙනවා. ඒ කරුණු 16 පාවිච්චි කරන කෙනා ළඟ මෛත්‍රිය තියෙනවලු. එයා ඒ කරන්න ඕනි නෑ. එයා ළඟ තියෙනවා මෛත්‍රිය. සක්කෝ උජූච සෝජූච සුවචෝචස්ත මුදු අනතිමානි සන්තුස්සකෝච සුබරෝච අප්පගිච්ඡෝච සල්ලහුක බුද්ධි සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනොගිත්තු. ඔන්න ඔය ටිකේ තියෙනවා කරුණු 16. පළවෙනි ගාථා ටික. ඔය ටික තියෙනවා නම් ඒකේජිපාන භූතත්ති කියලා කරණීයමිත සූත්‍රයේ කියනවා මෛත්‍රී වැඩෙන විදිහ. ඉතින් එහාට කියනවා. ඔබ කියන සූත්‍රය මම කිව්වේ. මම රතන සූත්‍රයේ උදාහරණයක් කිව්වනේ. සෝවාන්වනේදී කියලා තියෙනවා සහවස දස්සන සම්පදාය කියලා. තියෙනවා. ඇයි ළඟ තියාගෙන පාවිච්චි කරන්නේ නැත්තේ? දැන් නවත්තන්න ඇති දැන් වැන්දා. පාරුවට වැන්දා දැන් ඇති. යන්නම් වාලේ ගියා දැන් ඇති. දැන් පාවිච්චි කරන්න. නැත්නම් ඔබේ බෞද්ධකම ප්‍රශ්නයක්. ඔබ මිය යනකොට ඔබ ධර්මයේ ඉඳලා නැහැ අන්තිම බලනකොට. හරිලා බලලා කියන්න වෙන්නේ අනේ අපරාධ කියලා. අර ඇපල් සමාගමේ ඩොක්කා කිව්වා. එයත් මැරෙන්න සතියකට කලින් කියනවනේ. සල්ලි ඕන තරම් මගේ ළඟ තියෙනවා මං ජීවත් වුණේ නෑ කිව්වා. ඒ සල්ලි වලින් මං ජීවත් වුණේ නෑ කිව්වා. අන්තිම සතියේ. වැඩක් නෑ. දකින්නකොට කාලය ඉවරයි. ඔබටත් ඒක දෙයි. ඒ නිසා පස්සේ දුක් වෙන්න එපා. අද හරියට වැඩ කරන්න. බුදුහාමුදුරු කියනවා අතීතං නානුසෝචಂತಿ. ගෙවිච්ච අතීතය ගැන හිත හිතා ශෝක කරන්න එපා. ඇයි ආයෙ වෙනස් කරන්න බෑ. ආයෙ වෙනස් කරන්න බෑ. එහෙනම් ඇයි අතීතය ගැන හිත හිතා දුක් වෙන්නේ? වැඩක් නෑ. අතාරින්න. වෙනස් කරන්න බැරි නම් තියාගෙන ඉන්න වැඩක් නැත්තේ නෑ. අතහැරලා දාන්න. අතාරින්න නිදහස් වෙනවා හිත. මේ අපි අතහරින්න කියන්නේ අපි ළඟ තියෙන භෞතික දේවල් විතරක් නෙවෙයි. හිතේ තියෙන දේවලුත් අතහරින්න ඕනේ. හිතේ තියෙන ඒවා අතහැරනකොට ඉබ්බේ භෞතික දේවල් අතහැරෙනවා. හිත අතහරින්න. අතීතං නානසෝචಂತಿ. අතීතය අතහැරලා දාන්න. අරකෙත් කියන කර්ණීය සූත්‍රයේ රතන සූත්‍රයේත් කියනවනේ. කීනං පුරාණං නවං නත්ති සම්භවං කිව්වා. කීනං පුරාණං අතීතේව ඉවරයිලු. ඒකෙත් කියනවා අතීතය අමතක කරන්න අතාරින්න. හොඳ දේ තියාගෙන අනවශ්‍ය ඔක්කොම තැහැරලා දාන්න. නැත්තම් වේදනාවක් කනගාටුවක් හිතේ ඉතිරි වෙනවා. ඒවා වෙනස් කරන්න බෑ අතහැරලා දාන්න. බොරුවට ඒ ගැන කීයක ඉඳලා වැඩක් නැත්තේ නේ අතහැරලා දාන්න. අපි අදටත් කියවනවා විතරයිනේ නේද? අතීතය ගැන බල බල අපි කියවනවා. එදා රජුන ලොකු චෛත්‍යයක් හැදුවා කියලා අපි කියනවා. අපි හදනවද? හදන්න යන එකට අකුල් හෙලනවා. අපේ හැටියෙම හදන්නේ කියනවා. රජ කාලේ මෙහෙම කරා, කෝට්ටේ යුගයේ මෙහෙම කළා, අනුරාධපුර යුගයේ මෙහෙම කළා කියනවා. හදනවද කවුරුද? හදන්න උදව් කරනවද කවුරුද? හදන එකට අකුල් හැරෙනවා හැර කරන්නේ නැහැ. අතීතේ පාවිච්චියක් නැහැ, වැඩක් නැහැ. තැල්ලද? අද කරන්න. නප්ප ජප්පං අනාගතං කියනවා.
අනාගතේ ඇවිල්ලා නැහැ. එන්නත් පුළුවන්. එන්න තියෙන්නත් පුළුවන්. හෙට උදේ වෙනකොට මැරෙන්න පුළුවන්. කවුරු වුණත්. මම වුණත් ඔබ වුණත් ඒක ඇත්ත. ඇත්ත කතාව ඒකයි. නප්පජප්පං අනාගත. අනාගතේ එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්. ඒ නිසා ලොකු බලාපොරොත්තු තියාගන්න එපා අනාගතය ගැන. ඉලක්කයක් තියාගන්න ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඔබ හොඳයි කියන කෙනා හෙට නරක වෙන්න පුළුවන්. ඔබ ලැබෙයි කියලා හිතන දේ හෙට නොලැබෙන්න පුළුවන්. දරුවෝ ගැන ලොකු විශ්වාසයක් තියන්නේ දරුවෝ මත හැම දාන්න පුළුවන්. අම්මලා තාත්තලා ගොඩක් එන්නේ ඒකනේ, වැඩි නිවාස ගොඩක් තියෙන ඒ හින්දානේ අතහැරලා දාන්න පුළුවන්. වෙන්න පුළුවන් මේවා. අනාගතේ සතුටින් ඉන්න හිටියට හෙට ලෙඩ වෙන්න පුළුවන්. අවුරුදු 100ක් ජීවත් වෙන්න හිතුවට කොරෝනා ඇඳලා හෙට වෙනකොට මැරෙන්න පුළුවන්. වෙන්න පුළුවන් මේවා. වෙන්න එපා, වෙන්න පුළුවන්. ඒකයි ඇත්ත. ඒ නිසා අනාගතය ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. අතීතය ගැන සැවෙන් දුක් වෙන්නේ නැති, ශෝක කරන්නේ නැති, අනාගතය ගැන ලොකු බලාපොරොත්තු නැති මිනිසයා ජීවත් වෙන්නේ වර්තමානයේ. මේ වෙලාවේ. මේ වෙලාව තමයි අතීතයට යන්නේ. ගියාට පස්සේ අඬල වැඩක් නැහැ. මේ වෙලාවේ කරන්න තියෙන දේ මේ වෙලාවේ කරන්න ඕනේ. ඒකයි බුදුහාමුදුරු කිව්වේ කල් දාන්න එපා. අප්‍රමාදව මත පදන් කිව්වා. අප්‍රමාදී වෙන්න. මේ මොහොත නැති කරගන්න එපා. අපි අතීතය ගැන දුක් වෙනකොට කරන්නේ මොකද්ද? මේ මොහොත නැති කරගන්නවා. මොකක් වෙනුවෙන්ද? අතීතය වෙනුවෙන්. අතීතය ගැන ශෝක වෙනකොට තප්පරයක් හරි යනවනේ. ඒ යන්නේ අපේ ජීවිතේ. ජීවිත කාලේ යන්නේ. ඒක නැති වෙලා යනවා. ආයි ගන්න බෑ. ඒකත් අතීතෙට යන්නේ. අනේ අපරාධ කියන්නේ නෝ. ඒ තප්පරේ ගැන ඉතලා ආයි තප්පරයක් අඬන්න වෙනවනේ. ඒක කරන්න එපා. අනාගතය ගැන බලාපොරොත්තු තියන් හිටියත් ඒත් නැති වෙලා යන්නේ වර්තමානයේමයි. අජ්ජේව කිච්ඡං ආතප්පං. අද කළ යුතු දේ අද කරන්න. දැන් කරන්න ඕන දේ දැන් කරන්න. ඒකටයි බුදුබණ තියෙන්නේ. ඔන්න දහමේ අර්ථය, දහම තියෙන්නේ ඔකට, බණ අහන්නේ ඔකට, බණ කියන්නේ ඔකට. ඔබ පාවිච්චි කරනවා නම් නැවත නැවත බණ අහන්න ඕනෙත් නෑ, අපි කියන්න ඕනෙත් නෑ. අන්න ඔබට කියලා දුන්නා පාවිච්චි කරන එක කාගේ වැඩක්ද? තමන්ගේ වැඩක්. බුදුහාමුදුරු ගන්නවා සච්ඡම් බණේ ඇත්ත කියන්නලු. මොන්සල් ගාතාවක් කියලා පටන් ගත්තා. සච්ඡම් බණේ ඇත්ත කියන්න. නකුජ්ජෙය ඉවසන්න. ඕනම තැනක ඉවසන්න, කිපෙන්න එපාලු. තරහ ගන්න, වෛර කරන්න එපාලු කායිකවත්. සුළු මොහොතක් ජීවත් වෙන අපි ඇයි වෛර කරන්න කියලා අහනවා. ඇයි වෛර කරන්නේ? වර්තමානයේ NASA ආයතනයෙන් යවුවා යානයක්. ජවලයාල ෆොටෝ එකක් ගත්තා පෘථිවියේ. දශමයක් කියලා. ඒ විද්‍යාඥයෙක් කියනවා ඡායාරූපේ ගත්ත විද්‍යාඥයා ෆොටෝ එක දිහා බලලා කියන දශමයක තිතක් විතරයි පෘථිවිය කියන්නේ. ඒ ෆොටෝ එකේ පොඩි තිතක් පෘථිවිය කියන්නේ. එයා කියනවා මේ තිතක ඉන්න අපි වැට වෙනුවෙන් ගහ ගන්නවනේ කියලා. තිතක පුංචි තිතක්. විශ්වයේම පුංචි තිතක්. පෘථිවිය අපි. ඒ පුංචි තිතේ තමයි මේ අපි ඉන්නේ. ඒ තිතේ ඉන්න අපි වැටේ ගහ වෙනුවෙන් ගහ ගන්නවා. තමන්ගේ වැටේ ගහ වෙනුවෙන් ගහ ගන්නවා. මරා ගන්නවා, කොටා ගන්නවා. පුංචි තිතක ඉන්නේ. කොච්චරනම් හිත දූෂණය වෙලාද? බුදුහාමුදුරු කියනවා වෛරය අතාරින්න. වෛර කරන්න එපා, වැඩක් නැහැ. ක්‍රෝධ කරන්න එපා, ඊර්ෂ්‍යා කරන්න එපා. ඉවසන්න. නකුජ්ජේය. තජ්ජාපස්සම්පි ආචිතෝ. අනිත් අයට උදව් කරලා සතුටු වෙන්න. උදව් කරලා සතුටු වෙන්න. තනියෙන් මුක්ති විඳින්න එපා. බෙදා හදාගෙන ජීවත් වෙන්න. තජ්ජාපස්සම්පි ආචිතෝ. ඒතේහි තීහිටානේහි මේ ගුණාංග තුන කාලං හරි තියෙනවා නම් ඒ කිව්වේ ඇත්ත කියනවා නම් ඉවසනවා නම් බෙදා හදාගෙන ජීවත් වෙනවා නම් කච්චේ දේවාන සම්තිකේ එයාලා යනවලු කාලඟටද දෙවියෝ ළඟට දිව්‍ය ලෝකවල යන සතුට වෙනවා කියන එක මේ කියන්නේ එයාලා ළඟට එනවා සතුට අන්නේ සතුටින් අපි අපේක්ෂා කරන්නේ රැකියා කරන්න සතුටු වෙන්න ඉගෙන ගන්න සතුටින් ඉන්න විවාහ වෙන්න සතුටින් ඉන්න ගෙවල් දොරවල් හදන්න සතුටින් ඉන්න
කෑම හොයන්නේ සතුටින් ඉන්න. මේ ඔක්කොම කරන්නේ සතුටින් ඉන්න. එහෙනම් ඔබ සතුට ලබන්න ඕනේ. ජීවිතයේ තියෙන විඳවන්න නෙවෙයි, විඳින්න. විඳින්න ලැබුණු ජීවිතේ විඳවන්න නැතුව විඳින්න උත්සාහ කරන්න. ජීවිතේ විඳින විදිහ කියලා දෙන්නයි බුදුදහම තියෙන්නේ. ඒක පාවිච්චි කරන්න, ප්‍රයෝජන ගන්න. අන්න ඒක තමයි ධර්ම දේශනාව තුළින් මට දෙන්න එකම ආදර්ශය, එකම අනුශාසනාව. අන්න ඒ ආදර්ශය අරගෙන ඔබේ ජීවිතය යහපත්ව සකස් කරගන්න, සතුටුදායක ජීවිතයක් උදා කරගන්න කියන අනුශාසනාව කරලා මම ධර්ම දේශනාවෙන් අවසන් කරනවා. පැයකුත් විනාඩි 25ක කාලයක්, විනාඩි 30ක කාලයක් ගත වුණා. ඊට වඩා බණ කිව්වොත් ගියාට පස්සේ රත්න නැත නෙවෙයි, අනිත් අය බයිනවා. ඒ හින්දා ඉතින් එහාට බණ කියන්න යන්නේ නැහැ. අද ධර්ම දේශනාව දේශනා කරන්නට රත්නා මහත්මිය ඒ වගේ මේ පවුලේ ඥාති හිතයිශීන් අරමුණක් විදිහට බලාපොරොත්තුවක් විදිහට තියාගත්තේ දැනට අවුරුද්දකට පමණ පෙර මිය පරලොව ගිය ඒ බාලසූරිය මහත්මාණන්ට පින් අනුමෝදන් කිරීමේ මූලික බලාපොරොත්තුවෙන් රත්නා මහත්මිය වගේම මේ මාන්නිකානන්ද ආදී පිරිසක කණ්ඩායමක් ඉන්නවා. නිරන්තරයෙන් පන්සලේ කුදුමහත් සියලු කටයුතු වලට සම්බන්ධ වෙලා තමන්ගේම පන්සල විදිහට තමන්ගේම හාමුදුරුවෝ විදිහට සියලු දේවල් කරන හොයලා බලන දුක සැප හොයලා බලන පිරිසක් විදිහටයි අපි ආපු කෙටි කාලය තුල හඳුනාගත්ත. මම ඇවිල්ලා වරුදු 4ක් වගේ තාම ඒ 4 තුල වුණත් අපේම මෑණි කෙනෙක් වගේ අපේම ඥාතිවරියක් වගේ තමයි අපිත් එක්ක කටයුතු කරන්නේ. විහිළු තහළු කරලා හිතවත් විදිහට අපිත් එක්ක ඉන්නේ. ඕන වෙලාවක දැක්කත් කතා කරන ඉන්නා වෙනවා. ඒ ගුණාංග තුමිය තුලින් අපි දකින්නේ තුමිය තුල තියෙන ශ්‍රද්ධාව. තුමිය තුල විතරක් නෙවෙයි ඒ කණ්ඩායම තුලම තියෙන ශ්‍රද්ධාව තමයි අපි දකින්නේ. බුදුහාමුදුරු ගන්නන ශ්‍රද්ධාය වික්‍රේ සම්මුඛී භාව සද්දෝ කුලපුත්තෝ බහුම් පුඤ්ඤම් පසවති කියලා යම් කෙනෙක් ශ්‍රද්ධාව හිතේ තියාගෙන යම් දෙයක් කරනවා නම් ඒ කරන හැම දෙයකින්ම ලැබෙන ප්‍රතිඵලය වාජනයකට වතුර පුරවලා ඉතිරිලා යනවා වගේ ලැබෙන ප්‍රතිඵලයක් ඉතිරිලා යන තත්ත්වයටපත් වෙනවා කියලා කියන්නේ. ඒතර පින වුණත් ඉතිරිලා පැතිරිලා යන තත්ත්වයට වර්ධනය වෙනවා. මොකද හිතේ තියෙන ශ්‍රද්ධාවෙන් ඉඳලා. හිතේ තියෙන පැහැදීම ගෞරවයෙන් ඉඳලා. කොට රත්නා මහත්මිය ඇතුළු පිරිසත් පන්සලත් එක්ක තමන්ගේ පන්සල වගේ වැඩ කරනකොට නිරන්තරයෙන් පින් දහම් වලට යොමු වෙලා තියෙනවා. පොදු මහත් වශයෙන් පින් වලට යොමු වෙනවා. පොඩි වුණත් පින පොඩි වෙන්නේ නැහැනේ. පින ප්‍රමාණ කරන්න බෑ. අපි පොඩි කියලා හිතුවක් සමහරවිට පොඩි කියලා හිතන පින තමයි ලොකු පිනක් වඩපත් වෙන්නේ. ඒ වගේම තමයි ලොකු පිනක් කියලා හිතුවක් සමහරවිට ඒක තමයි පොඩිම පින්කමක් වඩපත් වෙන්නේ. ඒකට තීරණය කරන්න අපේ හිත. අපේ හිත යම් විදිහකට ක්‍රියාත්මකයි නම් ඒ ක්‍රියාත්මක වීමේ ස්වභාවය තමයි අපිට ආනිසංස ලැබලා දෙන්නේ. ඔබතුමියගේ රත්නා මහත්මිය පිරිසගේ අපි දැකලා තියෙන මෙන්න මේ ශ්‍රද්ධාව කියන ගුණාංගය, පැහැදීම කියන ගුණාංගය. ඒ නිසා අපිට අවබෝධ කරගන්න පුළුවන් එතුමිය මොන පිනක් කළත් ඒ කරන පිනේ ආනිසංසය මහත්ඵල මහානිසංස වශයෙන් ලබනවා කියලා. ධර්මයේ ගැන විශ්වාසයෙන්, ත්‍රිවිධ රත්නයේ ගැන විශ්වාසයෙන් තමයි මේ පින්කම ඔබ සූදානම් කරගත්තේ. එහෙනම් ඔබ ලබන්න පුළුවන් පින උපරිමාකාරයෙන් ලබාගෙන තියෙනවා. මම කලින් ඉඳන්ම කිව්වේ ධර්මයේ තියෙන පාවිච්චි කරන්න කියලා. පන්සලත් එක්ක සියලු කටයුතු කරනවා කියන ධර්මයේ පාවිච්චි කරනවා කියන එක. ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා කියන එක. ධර්මයත් එක්ක ජීවත් වෙනවා කියන එක. ධර්මයේ හැසිරෙනවා කියන එක. එහෙනම් බුදුදහම උගන්වන ක්‍රමයට ඔබ යන පිරිසක්. එනම් ඔබේ ජීවිතය සාර්ථකයි. ඉදනන්දති මෙලව සතුටු වෙන්නත් පුළුවන්. පෙච්චනන්දති පරලොව සතුටු වෙන්නත් පුළුවන්. උභයත්නන්දති දෙලොවම සතුටු වෙන්නත් පුළුවන්. කත කුඤ්ඤ උභයත්නන්දති මම පිනක් කළා නේද? මගේ ළඟ පින් තියනවා නේද කියලා තමන් කරපු පින්කම් දිහා, තමන් කරපු කටයුතු දිහා හැරි බල මොහොතක් පාසා සතුටු වෙන්න පුළුවන්. චිත්තම් පුනාතිති පුඤ්ඤං ඒ කරන දේවල් තුලින් හිතේ ඇතිවන සතුට තමයි බුදුහාමුදුරු ගන්නන්නේ පිනක් කියලා. හදයම් පුනාතිති පුඤ්ඤං ඒ ඇතිවන සතුට තමයි, හදවතේ ඇතිවන සතුට තමයි පින බවට පත් වෙන්නේ කියලා බුදුහාමුදුරු ගන්නවා. උදේ රත්නා මහත්මිය ඇතුළු පිරිස සියලු පුදුමහත් කටයුතු කරන මොහොතක් පාසා හිතේ සතුටින් කරන නිසා ඒ සියලු දේවල් පින් බවට පත් වෙලා තියෙනවා. ඒ පිනුත් ඔබ ළඟ තියෙනකොට ඔබ කල්පනා කළා ධර්ම දානමය වශයෙන් පින් සිද්ධ කරගෙන ඒ පිනුත් අනුමෝදන් කරන්න ඕනේ කියලා. ඒ කල්පනාවෙන් තමයි අද නිවාස ස්ථානයේ ධර්ම දේශනාවක් දේශනා කරවගත්තේ. පැයකුත් විනාඩි 30ක වගේ කාලයක්.
අතීතයේ ධර්ම දේශනා කරනකොට සාමාන්‍යයෙන් පැය 30ක කාලයක් බණ කියනවා. පැය 30ක් බණ කියන්න ඕනේ සිංහල පැයවල ඉන්න. සිංහල පැය 30ක් කියවට කවුරුන් දන්නේ නැතිව ඇති. සිංහල පැය 30ක් කියන්නේ ඉංග්‍රීසි පැය වලින් ඔරලෝසුවේ පැය කීයක් වගේද? ඔක්කොම සිංහලයි නේද? සිංහල පැය 30ක් කියන්නේ ඉංග්‍රීසි පැය 12යි. ඉංග්‍රීසි පැය 12ක් කියන්නේ සිංහල පැය 30යි. ඉංග්‍රීසි පැයකට සිංහල පැය 2කමාරක් තියෙනවා. ඉංග්‍රීසි මිනිත්තුවකට සිංහල මිනිත්තු 2කමාරක් තියෙනවා. තප්පරයකටත් එහෙමයි 2කමාරක් තියෙනවා. ඒක ඉස්සර හවස 6ට බණ පටන් ගත්තාම පහුවදා උදේ 6 වෙනකම් බණ කියනවා. ඉස්සර මේ වගේ මතක බණ, අවුරුද්දේ බණ, 3 මාස බණ තිබිලා නැහැ. ඒක අපේ සංස්කෘතියත් එක්ක හදාගත් දෙයක්. මම බණ කියන්න ඕනේ කියලා අනිවාර්ය කරලත් නැහැ. කැමති නම් කියන්නත් පුළුවන්, අකමැති නම් නොකිය යන්නත් පුළුවන්. අතීතයේ පන්සලේ තමයි ධර්ම දේශනාව මාසිකව කරන්නේ. මාසෙට එක බණයි කියන්නේ. ඒ බණ පැය සිංහලෙන් නම් 30ක් කියනවා, ඉංග්‍රීසියෙන් නම් 12ක් කියනවා. වර්තමානයේ ගෙවල් වලට වැඩම කරලා ධර්ම දේශනා කරන සම්ප්‍රදාය ආරම්භ වීමත් එක්ක ඒ වගේම මිනිස්සු බණ අහන්න තියෙන කැමැත්තත් එක්ක පැය 12 අඩු වෙලා ඇවිල්ලා අද වෙන විනාඩි 45 දක්වා අඩු වෙලා තියෙනවා. නමුත් මම නම් ධර්ම දේශනාව පැයකමාරක් කරනවාමයි කලාතුරකින් තමයි එන මට කාලේ සීමා කරලා දුන්නොත් මම අඩු කරලා කියනවා. ඒ නැත්තම් පැයකමාරක් මම නම් කියනවා. මගේ හැටි. ඒ නිසා පැයකමාරක් පුරාවට මම කාලේ ගත්තා. ධර්ම දේශනාව දේශනා කළා. ඔබ ශ්‍රවණය කළා. අපි දැන් කල්පනා කරමු. ඒ ධර්ම දානමය වශයෙන්, ධර්ම ශ්‍රවණමය වශයෙන් ඔබ සිදු කරගන්න මේ සියලුම පින්දහම් 2021 වර්ෂයේ මාර්තු 18 වන දින මිය පරලොව ගිය යන අවුරුද්දකට පමණ පෙර මිය පරලොව ගිය ඒ බාලසූරිය මහත්මාණන්ට මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඩේවිඩ් බාලසූරිය පියතුමන්ට, ඉන්දික බාලසූරිය පුතණුවන්ට, මේලිස් බාලසූරිය සහෝදරයාණන්ට ඇතුළු මේ හා සම්බන්ධ වුණ ඔබ හැම කෙනෙක්ගේ නමින්ම මිය පරලොව ගිහිල්ලා යම්තාක් ඥාතීන් පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු මියගිය ඥාතීන් තමන් කළා වූ පිනක්සේ මේ පින්කම් දකිත්වා, මේ පින් අනුමෝදන් වෙත්වා, දුකින් අත මිදෙත්වා, සැපෙන් සැපයටපත් වෙත්වා, උතුම් නිර්වාණ අවබෝධයෙන් සැනසෙන්නට හේතු වාසනා මුදා කර ගනිත්වා. ඒක සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම පින් කැමති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු අමනුෂ්‍ය කොට්ටාශයන් මේ පින් ලබත්වා. සියලු සත්වයෝ මේ පින් ලබත්වා. තම තමන්ගේ ආත්ම භාව සපවත් කරගෙන උතුම් සැනසීමම ලබත්වා. ඒක සාදු කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් මේ පින්හම් මේ නිරත වුණ රත්නාවති මහත්මියටත් ඒ වගේ මේ පවුලේ සියලු දෙනාටත් මේ හා සම්බන්ධ වුණ වචනයෙන් උදව් උපකාර කළ සියලු දෙනාටත් මේ සියලු ආශිර්වාදයන් ලැබේවා. උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් කායිකව මානසිකව ඇති වෙන්නට තිබෙන සියලු අපල උපද්‍රව, කරදර බාධක, රෝග උපද්‍රවයන් දුරු කරලා සාර්ථක වූ ජීවිතයන් ගත කරන්නට මේ සියලු ආශිර්වාදයක් වේවා. බෞද්ධයන් වශයෙන් පදන උතුම් නිර්වාණ අවබෝධයටම හේතු ශක්තියක්ම වේවා. ඒක සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන මම වැඳගමු. සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.